හරි අයබෝන් අපි ගිය සතියේ කතා කර හිටියේ ආර්ථික පිරිවැය ගැන. අපි කිව්වා ආර්ථික පිරිවැය නිර්වචනය තුල ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා කියලා. එතකොට ආර්ථික පිරිවැය සමානයි ඍජු පිරිවැය දන වක්‍ර පිරිවැය කියලා. ආර්ථික විද්‍යාවේදී සාකච්ඡා කරන්නේ ආර්ථික පිරිවැය ගැන. ආර්ථික විද්‍යාවේදී සාකච්ඡා කරන්නේ ආර්ථික පිරිවැය ගැන. ආර්ථික පිරිවැය කියන්නේ කොටස් දෙකක එකතුවක්. ඍජු පිරිවැය ධන වක්‍ර පිරිවැය. නේද? එතකොට අපි ගිය සතියේ කතා කළා ඍජු පිරිවැය කිව්වේ කිසියම් ව්‍යාපාරයක් සලකා බලන ව්‍යාපාරය සඳහා බාහිරින් ලබා ගන්නා සම්පත් වෙනුවෙන් කරන ගෙවීම. ගෙවන පෙරදිච්ච මුදල. ඔබ ගාමන්ට් එකක් කරනවා ඇඟලුම් කර්මාන්ත ශාලාවක්. ඒකට අවශ්‍ය රෙදි ටික, නූල් ටික, විදුලිය, දුරකථන සේවා, ප්‍රවාහන සේවා, බාහිරින් ගත්තේ ශ්‍රමිකයන්ට වැඩුම් ගෙවන්න, බාහිරින් ගත්තේ ගොඩනැගිලි වලට බදුකුලී ගෙවන්න, බැංකුවෙන් ගත්තේ ණය වලට පොලී ගෙවන්න. ඒ බාහිරින් ගත්තේ සකල විධි කාර්යයන් සඳහා කරන ලද ගෙවීම තමයි ඍජු පිරිවැය කිව්වේ. මතකයිනේ? වක්‍ර පිරිවැය නැත්නම් ආරෝපිත පිරිවැය කියලා කිව්වේ සලකා බලන ව්‍යාපාරය වෙනුවෙන් අදාළ ව්‍යාපාර කටයුත්ත වෙනුවෙන් භාවිතා කරන ලද සම්පත් වෙනුවෙන් ආරෝපණය කරන අගේ තමයි වක්‍ර පිරිවැය කිව්වේ. තමන්ගේ සම්පත් වෙනුවෙන් මුදලක් බාහිරට ගෙවන්නේ නැහැ. නමුත් මුදලක් ආරෝපණය කරන්න ඕනේ. එක සම්පත අනුව වෙනස් වෙනවා. ගිය සතියේ කතා කරා. ශ්‍රමය ආරෝපිත පිරිවැය සමානයි ශ්‍රමය ආවස්තික පිරිවැය. භූමිය ආරෝපිත පිරිවැය සමානයි අහිමි වූ බදු කුලිය ආදායම. මතකද? ව්‍යවසාය ආරෝපිත පිරිවැය සමානයි ප්‍රාමාණික ලාභය. අපි ගණනොත් හැදුවා මේ පන්තියේ. වැඩිපුර විස්තර අවශ්‍ය නැහැ. ඊකට අපි මේ ටියුට් එකේ පිටුවංක 15 අපි ගණන් බැලුවා ආර්ථික ලාභය සහ ගිණුම් කරන ලාභය අතර වෙනස. අපි ගොඩක් එහාට ගියා. සෙනසුරාදා පන්තියේ අපි එතන හිටියේ. ඔබ ගොඩක් එහාට ගියා මේ ගණන් හැදුවා. ගිණුම් කරන ලාභය සහ ආර්ථික ලාභය කියලා. බාන පිටුවංක 15 මොකද්ද ගිණුම් කරන ලාභය කියලා කියන්නේ? මේ හදපුවා මතක් කිරීම. ආර්ථික ලාභය කියන්නේ මොනවද? ඉක්මන බලන්න. ආර්ථික ලාභයේ සමානයි මුළු අය බාරයෙන් ඍජු පිරිවැය දන ආරෝපිත පිරිවැය වක්‍ර පිරිවැය. හරි මේ හරිනේ කට්ටිය ඒක. අපි මේ 15 ගාන හැදුවා. ඒව දිගටම ගණන් හැදුවා. මතක වෙන්නත් එක මෙන්න මේ ගාන ඔබ අභ්‍යාස මේ වගේ අපි ඒ සති ගණන් දෙකක් හැදුවා. මේක ලියාගන්න. මේ ගාන ලියාගන්න. මේ ගාන ලියාගන්න. මෙම ලියන්න ඉසඩ් නැමැති ව්‍යාපාරයේ
පහත පිරිවැදත්ත සපය ඇත. පහත පිරිවැදත්ත බර සපය ඇත. ලියන්න වැටුප් බාහිරින් ගත්තේ ශ්‍රමිකයන්ට වැටුප් ගෙවීම. වැටුප් ගෙවීම වැටුප් 40000යි. බාහිරින් ගත්තේ ණයවලට පොලී ගෙවීම 20000යි. ශ්‍රමය ආරෝපිත පිරිවැය ශ්‍රමය ආවස්තික පිරිවැය 12000යි. ප්‍රාමාණික ලාභය 8000යි. අහිමි වූ පොලි ආදායම 15000යි. ආර්ථික ශේවීම් ආර්ථික ශේවීම් 5000යි. අමුද්‍රව්‍ය වියදම් අමුද්‍රව්‍ය වියදම් 30000යි. මුළු අයභාරය මුළු අයභාරය රුපියල් 1,50,000යි. රුපියල් 1,50,000යි. එක ගිනුම් කරන ලාභය සොයන්න. දෙක ආර්ථික ලාභය සොයන්න. එක ගිනුම් කරන ලාභය සොයන්න දෙක ආර්ථික ලාභය සොයන්න. අටක් ගාලා යන්න අර සමීකරණය බලා හොයන්න.
උත්තර දාන්න. රයිට්. මේකේ ගිනුම් කරන ලාභය එන්නේ ගිනුම් කරන ලාභය ගත්තේ මුළු අයභාරයෙන් අඩු කළා ඍජු පිරිවැය. බාහිරින් ගත්තේ සම්පත් සඳහා කරන ලද ගෙවීම. ඒකෙදි ඍජු පිරිවැය කියලා එන්නේ මෙන්න මේ ටික. මේ වැටුප් කියන්නේ බාහිරින් ගත්තේ සමකයන්ට වැටුප් ගෙවීම. බාහිරින් ගත්තේ ණය වලට පොඩි ගෙවීම. මේවා තමන්ගේ සම්පත්. මේ බාහිරින් ගත්තේ අමුද්‍රව්‍ය වලට කරපු ගෙවීම. ඔන්න ඔය ටික. ඔය කොටස් හතරයි අයිති වෙන්නේ. මේකයි විතරයි අයිති වෙන්නේ. මෙන්න මේ ගන්ධෙන තුන. කිදබන එකතු වෙන්නේ මුළු අය භාරය 1,50,000යි. රුපියල් 1,50,000යි. ඍණ ඍජු පිරිවැය මේ දෙක එකතුව 60යි 30යි 90යි. රුපියල් 90,000යි. ගිනුම් කරන ලාභය එනවා රුපියල් 60,000 නේ දාලා තියෙන ගත්තේ 60,000. එතකොට ඒටි තමයි ඍජු පිරිවැය කියලා ගත්තේ. ඍජු පිරිවැය කියලා ගත්තේ. එතකොට අපි ආර්ථික ලාභය ගන්නේ මුළු අයභාරයෙන් අඩු කරා ආර්ථික පිරිවැය. ඒක පේනවනේ. ඍජු ධන වක්‍ර මුළු අයභාරයේ රුපියල් 1,50,000යි. ඍජු පිරිවැය රුපියල් 90,000යි. වක්‍ර පිරිවැය කියන්නේ මේ ටික තමන්ගේ ශ්‍රමය භාවිතයේ හින්දා ආරෝපණය කරනාගේ තමන්ගේ ව්‍යවසායකත්වයේ ආරෝපිත ලාභය මේ ටික එකතු කරන්න. ඒක ගාන 20යි 28යි 30යි 40ක් වෙනවා. 40,000ක් වෙනවා. 40,000ක් වෙනවා. ඔක්කොම රුපියල් 1,30,000ක් වෙනවා. ඔබට පැහැදිලි ලාභය එනවා රුපියල් 1,20,000. ලාභය එනවා රුපියල් 1,20,000. අන්න ඒ විදිහටයි ගිණුම් කරන ලාභයයි ආර්ථික ලාභයයි ගත්තේ. හරි දැන් ඒක හරිනේ. ඒ වගේ ගණන් අපි ගිය සතියේ ගොඩක් හැදුවානේ. දිගින් හරි මම ඒ වගේ ගණන් අපි දිගින් දිගටම හැදුවා නේද? එතකොට අපි
පිටුවංග 16 වෙනි පිටුවේ තියෙන පහළ ගාන හැදුවා. පිටුවංග 16 වෙනි පිටුවේ තියෙන පහළ ගාන හැදුවා. කාවින්දි කවුරු එක්කෙනෙක් කියලා කාවින්ද 3 දෙනෙක් ඉන්නවනේ එතන. අද ඉන්න 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්නේ. කවුරුරේ කාවින්ද කෙනෙක් කියන්නකෝ ඒකේ ගිනුම් කරන ලාභය කීයද ආවේ? කීය පිටුවද සර් 16ද? පිටුවංග 16. ගිණුම් කරන ලාභය ආවේ 20000යි. ඔව්. ආර්ථික ලාභය 7500යි. ආර්ථික ලාභය 7500යි. හරි 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 පුතේ හරි. හරි මේ ඉස්සලාම කියන්න ඕනේ මේ පහුගිය සතියේ අපේ කණ්ඩායම් තුනටම ටෙස්ට් එකක් තිබ්බා. 2023 තිනවා කණ්ඩායම් කිය එක වඩා දාලා නැහැ. 2023 පරණම 23 පරණම කණ්ඩායමට ටෙස්ට් එකක් තිබ්බා. ඒ වෙලෙම ලකුණු ටික දුන්නා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊයේ හවස තිබ්බා 2021 කට්ටියට ඒ වෙලෙම ලකුණු ටික දුන්නා. ගොඩාක් අය හිතා හිටියා මේ ඕ ලෙවල් මට මෙහෙම තියෙනවා කියා. සමහර ළමයි මේ පැය භාගයෙන් උත්තර දුන්නා පැය දෙකේ පේපරේට. ලකුණු 40යි. ඒ කියන්නේ ඔබේ පේපරේමයි දුන්නේ ඒගොල්ලන්ට. 80න් 40යි. මම ඒක ඒගොල්ලන්ට දෙනකන් තමයි ඔබේ ලකුණු නොදිත් හිටියේ. ගොඩාක් අය ඊපස්සේ දැන් අඬනවා හැපෙනවා. දැන් අනේ සර් අපිට බෑනේ එක කියලා. ඒකේ හිතපු මහන් තත්තකම. දැන් ඔබේ අවුරුද්දේ එහෙම නෙමෙයි. ඔබේ අවුරුද්දේ මට මේ පොඩි අවුලක් වුණා. සමහර දරුවෝ කීප දෙනෙක් විනාඩි 10න් උත්තර දුන්නා. කොහොමද එමු උත්තර දුන්නේ? අංක 1. එයාලගේ උත්තර 7 වැරදි. දැන් මම ලබන බ්‍රහස්පතින්දා පේපරේ දීලා 200න් ගාන නියම පේපර් එකකින් ලකුණු දෙනවා කට්ටිය. ලබන බ්‍රහස්පතින්දා පේපරේ තියෙන්නේ බදු සහන ආධාර උපරිම මිල මෙන්න මේ මාතෘකා ටිකෙන් පේපරේ තියෙන්නේ. උපරිම මිල. උපරිම මිල, අවම මිල. සහතික මිල. ඌණ පූර්ණ ගෙවීම. ඌණ පූර්ණ ගෙවීම. බදු සහන ආධාර 1 2 3 4 5 ඒගල් තීරු බදු ඔන්න ඔය ටිකෙන් තමයි තියෙන්නේ ඔබට තියෙන්නේ මේ ඒකත් ඉරි ගහන වගේ හරි කෙටි උත්තර ලියන්න තියෙන එකේ ඒකේටුවක් නැහැ ඉරි ගහන තියෙන්නේ කෙටි ප්‍රශ්න වගේක් ඒතර පුතේ එකෙන් අපිට අන්නේ ඒක මම 20ක් දෙන්න පේපරේ හදනවා සියලු ප්‍රශ්නවලට උත්තර ලියන්න ඕන ලකුණ 120යි. අරකේ 80යි 200යි 200 මම එදා හවසම ලකුණු ටික දෙනවා. එදාම ලකුණු ටික දෙනවා. ඉවසන්න ලබන බහස් විනය වෙනකන්. ඒතර පිළිපුම් ප්‍රශ්නයක්. ඒතර කාට හරි අරකේ වැරද්දක් වුණා නම් මේකෙන් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මට මෙයාට ලකුණු අඩුයි මෙයාට ලකුණු අඩුයි යාගේ මානසික වැටේ බලා ඉන්න බෑ. හරි එහෙනම් මම ඒක විදිහට කරනවා. ඒතර පළවෙනි පේපරේ යම් වැරද්දක් වුණා නම් කට්ටියට ඒක අවම කරගන්න අවස්ථාවකුත් දුන්නා. නේද? කිසිම ළමයෙකුට මම ලකුණු කිව්වේ නෑ. අර මං කියනකොට කාටවත් කිව්වේ නෑ. හරි දැන් කවුරු හිතයි සර් අරයට කිව්වා මට කිව්වේ නෑනේ කාටවත් කිව්වේ නෑ. කිසිම කෙනෙකුට කිව්වේ නෑ. ඒ පේපරේ වැඩිම ලකුණු ගත්තේ ගයිනි නිමේෂා. එච්චරයි කිව්වේ. ඒ අරෙන්න වෙන නමක් කිව්වේ නෑ. හරි. වැඩිම ලකුණු ගත්තේ එක්කන. ඒක කිව්වට කමක් නෑනේ. හරි. ගයිනි නිමේෂා මං හිතන්නේ ඉරිදා හවස පන්තියේ ඉන්නේ. හරි. මේක මේ පන්තියේ නෑනේ. මේකේ ප්‍රශ්න ලකුණු 120ක් ගන්න. ප්‍රශ්න අපි කියමුකෝ මම බැලුවේ 40ව 3ක් දෙන්න කියලා. 40 ප්‍රශ්න ලකුණු 40 ප්‍රශ්න 3ක් දෙන්න කියලා. මම අසාමාන්‍ය ප්‍රශ්න 3ක්. ඔබට ලකුණු 120ක් ගන්න ඔබ උවන පෙන් ප්‍රශ්න කිපයක් එච්චරයි. හරි. ප්‍රශ්න කීයක් හරි කමන්නේ කියනවා ලකුණු 120යි. එක කොටසකට ලකුණු කීයක්ද? ඔව් දෙක ගානේ වගේ. හරි බලමුකෝ. මේකට යන කට්ටිය දැන් මේක බැලුවා. දැන් සියලුම මාත්‍රිකෙන් 16 වෙනි පිටුවේ. ඔඩම මාතෘකාව කියවන්න අධි ප්‍රාමාණික ලාභ කියව ගන්න. අධි ප්‍රාමාණික ලාභ. කට්ටියම කියවන්න මේ මොකක්ද කියන්නේ? අධි ප්‍රාමාණික ලාභ. කියවන්න. අධි ප්‍රාමාණික ලාභ. කියවන්න. කියවන්න මම මේ ලියනකම්
මේක පේනවනේ. හරි. මේ බලන්නකෝ. අධිප්‍රාමාණික ලාභ දැන් මාත් කටිය කතා කරන්න ඕනේ. අධිප්‍රාමාණික ලාභ කියන්නේ ආර්ථික ලාභය ධනාගයක් ගැනීම. ආර්ථික ලාභය ධනාගයක් ගැනීම. මුළු අයභාරයට වඩා ආර්ථික පිරිවැය අඩුයි. අසින්දු ඔය 16 වෙනි පිටියේ පහළ ගානේ මුළු අයභාරය කීයද පුතේ? අමන්නේ කවුරු පසු කෙනෙක් කියන්නේ? මුළු අයභාරය කීයද? 1,50,000යි. කීයද? 1,50,000යි. රුපියල් 1,50,000යි. ආර්ථික පිරිවැය කීයද පුතේ? ආර්ථික පිරිවැය. කවුරු කෙනෙක් කියන්නේ? කීයද ආර්ථික පිරිවැය එකේ? 1,42,500යි. ඔව් රුපියල් 1,42,500යි. 1,42,500යි. බාන මුළු අයභාරයට වඩා ආර්ථික පිරිවැය අඩුයි. මෙන්න මෙහෙම තියෙනවා නම් අධිප්‍රාමාණික ලාභ කියනවා. පුතා අහගන්න. අධිප්‍රාමාණික ලාභ කියන්නේ ආර්ථික ලාභයේ ධනාගයක් ගැනීම. මෙයාට වඩා මෙයා අඩුයි නම් ආර්ථික ලාභයේ ධනාගයක්. මෙන්න මේකට කියනවා අධිප්‍රාමාණික ලාභ ලැබීම කියලා. මොකද එනම් කියන්නේ යන්න මොකද අධිප්‍රාමාණික ලාභ කියන්නේ අධිප්‍රාමාණික ලාභ නිෂ්ප්‍රාමාණික ලාභ කියලා කියන්නේ. පස්සේ බලමු ඒවා. අධිප්‍රාමාණික ලාභ නිෂ්ප්‍රාමාණික ලාභ. අධිප්‍රාමාණික ලාභ කියලා කියන්නේ නිෂ්ප්‍රාමාණික ලාභ කියලා කියන්නේ මෙයා විශාලයි මෙයා අඩුයි නම් මෙයා ධනාගයක් ගන්න. ඔය ගාන තියෙන්නේ. පණේ පහළ ගානේ 17 වෙනි පිටුවේ ගානේ මුළු අයභාරය රුපියල් 1,00,000 මේක තියෙනවා 1,50,000යි. ආර්ථික පිරිවැය රුපියල් 1,42,500. මෙයාට මෙයා අඩුයි. පිරිවැය අඩුයි. හරි මාතේ කවුරු කතා කරන්නකෝ. කවුරු හරි මේ දාස් 16 වෙනි පිටුවේ දිනුක මට කියන්න. 16 වෙනි පිටුවේ ව්‍යාපාර තුනයි KLM. දිනුක අපි KLM කියලා ව්‍යාපාර තුනක් තියෙනවා. කොකද කරන්නේ? හරි කවුරුද කියන්නේ? K. වල ගිණුම් කර ලාභය කීයද? 20,000යි. ගිණුම් කර ලාභය 20,000යි. රුපියල් 20,000යි. L වල ගිණුම් කර ලාභය 12,500යි. 12,500යි. අනික ලෑස්තිව උත්තර දෙන්න. M වල ගිණුම් කර ලාභය 7,500යි. 7,500. ඔයාම කියන්න. දැන් මෙයාට මේ තමන්ගේ සම්පත භාවිතා කරන්න පුළුවන් ව්‍යාපාර අවස්ථා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. තුනක් තියෙනවා. එයා දැන් ඉන්නේ කොහෙද? K අවස්ථාවේ. ඒ අවස්ථාවේ. එතකොට K වල හිටියාම ලාභය කීයක් ගන්න පුළුවන්ද රුපියල්? 20,000. 20,000. මේකට කියන ලාභය කීයද? 12,500යි. මේකට කියන ලාභය රුපියල් 7,500යි. 7,500යි. දැන් මට කියන්න දැන් ඔයාට ව්‍යාපාර අවස්ථා තුනක් තියෙනවා කිව්වොත් ඔයා මේකෙන් තෝරගන්නේ අනිවාර්ය මොන අවස්ථාවද? L අවස්ථාව. දැන් මේ අවස්ථා තුනෙන් ඔයාට කිව්වොත් කොකද තෝරගන්නේ? අවස්ථා තුනෙම එකක් තෝරගන්නකොත් ඔයා තෝරගන්නේ කොකද? K අවස්ථාව. K අවස්ථාව. K අවස්ථාව. හරි පුතේ හරි ඒවා හරි K අවස්ථාව. කවුරු ගෑල්ලා මේ මට කතා කරලා කියන්න. මේ දැන් L වල ඉන්න ව්‍යාපාරිකයෝ මොකද කරන්නේ නැත්තේ? L කියන කර්මාන්තේ තවදුරටත් ඉඳීද? ඒක අතහැරලා K වලට එයිද? M කියන එකේ ඉන්න කට්ටිය මොකද වෙනව නැත්තේ? ඒකේ ඉඳීද? මොකක් වෙනවද? කියන කට්ටිය මාත් එක්ක. මොකද වෙන්නේ? කවුරු පිළිනමේ කියන්නකෝ. මොකද වෙන්නේ? මේ K වල ඔව් කියන්න K වලට එයි කට්ටියට මාරු වෙනවා. ඔකේ අන්නරේ කාටද මාරු වෙන්නේ? L වල ඉන්න කට්ටියත් මාරු වෙනවා කහරද පුතේ? K වලට. K වලට.
M වල ඉන කට්ටියත් මාරු වෙනවා කොහරද? K වලට. K වලට. නේද? අපි මෙහෙම හිතන්න. ඔබේ ගමේ සමහර මිනිස්සු තේව වල තියෙනවා අක්කරයක. සමහර මිනිස්සු රබර් වල තියෙනවා අක්කරයක. සමහර මිනිස්සු පොල් වගා කරලා තියෙනවා අක්කරයක. තේ අක්කරයක් වව මිනිස්සු මාසෙක රුපියල් 20000ක ලාභයක් ගන්නවා. රබර් අක්කරයක් වව මිනිස්සු රුපියල් 12500ක ආදායමක් ගන්නවා. ලාභයක්. පොල් අක්කරයක් වව මිනිස්සු රුපියල් 7500ක් ගන්නවා. මට කියන්න. දැන් මොකද වෙන්නේ? ඔබේ ගමේම ඉන්න එක කණ්ඩායමක් තේවවල මාසෙකට අක්කරයක රුපියල් 20000ක ලාභයක් ගන්නවා. ඔබේ ගමේ ඉන්න තව කට්ටියක් රබර් වවල 12500 හම්බ වෙන්නේ. රබර් රෝබු කට්ටිය මොකද කරන්නේ? රබර් වල මිදීද? කියන්නකෝ. නෑ රබර් අතහැරලා තේ වලට එනවා. රබර් අතහැරලා තේ වලට එනවා. පොල් වවු කට්ටිය මේ දෙගොල්ලම මේක අතහැරලා මේක එනවා. අපි දකිනවා ධර්ණීගල පැත්තේ යනකොට, කිතුල්ගල පැත්තේ යනකොට, යටියන්තර පැත්තේ හැලිගොඩ පැත්තේ යනකොට අපි දකිනවා රබර් ගලව තේ හිටවනවා. නේද? පොල් ගලව තේ හිටවනවා. ඇයි? ඒකේ ලාභෙ වැඩි හින්දා. ඒ වෙලාවට මේ කර්මාන්ත දෙක සංකෝචනය වෙනවා. මේ කර්මාන්තයේ ඉන්න නිෂ්පාදකයෝ ප්‍රමාණය අඩු වෙනවා. ආයතන සංඛ්‍යාව අඩු වෙනවා. මේ කර්මාන්තයේ නව ආයෝජකයෝ වෙනවා. නව නිෂ්පාදකයෝ වෙනවා. මේක ප්‍රසාරණය වෙනවා. මේ කර්මාන්තය තුල තේ කියන කර්මාන්තයේ ඉන්න ආයතන සංඛ්‍යාව වැඩි වෙනවා. කර්මාන්තයේ ප්‍රසාරණය වෙනවා. ඇයි? මේ එකම ගමේ තේ අක්කරයක් වව මිනිස්සයා මෙච්චර ගන්නකොට රබර් අක්කරයක් වව මිනිස්සයා ගන්න මෙච්චරයි. රබර් ගලව තේ හිටවනවා. මේ කර්මාන්තයේ සංකෝචන වෙනවා, මේක ප්‍රසාරණය වෙනවා. මේක සංකෝචන මේක ප්‍රසාරණය වෙනවා. එහෙනම් අධිප්‍රාමාණික ලාභ ලබනකොට වෙනත් කර්මාන්ත වල ඉන්න කට්ටිය මේකට ඇතුල් වෙනවා. නව නිෂ්පාදක වෙනවා. මේ කර්මාන්තයේ ඉන්න ආයතන සංඛ්‍යාව, නිෂ්පාදකයේ සංඛ්‍යාව වැඩි වෙනවා. කර්මාන්තයේ ප්‍රසාරණය වෙනවා. කර්මාන්තයේ ප්‍රසාරණය වෙනවා. ඉත්තා වැදගත් අහගන්න කට්ටිය මේක. මේ පේනවද ළමයින්ට මේක? මේක පේන්නේ නැද්ද? මේක තේ කියලා පේනවා කියන්නේ. හරි. KLM. එතන මේ බලන කට්ටිය ආර්ථික ලාභ අධිප්‍රාමාණික ලාභ කියන්නේ ආර්ථික ලාභයේ ධනාගයක් ගැනීම. මුළු අය භාරයට වඩා ආර්ථික පිරිවැය අඩුයි. මෙන්න මේමයි. මේ වගේ වෙලාවට වෙනත් කර්මාන්තවල ඉඳලා මේ කර්මාන්තයේ නව නිෂ්පාදක වෙනවා. එයි මේ වෙයි ඉන්නකොට වඩා මේ රෙනක වාසිය. මේ කර්මාන්තයේ ප්‍රසාරණය වෙනවා. මේ කර්මාන්තයේ ප්‍රසාරණය වෙනවා. බාහිර කියනවා එක බඩ බාන කට්ටිය අධිප්‍රාමාණික ලාභය ව්‍යාපාරික ආර්ථික ලාභයේ ධනාගය අධිප්‍රාමාණික ලාභ ලබන ව්‍යාපාරයේ අයබාරයට ආර්ථිකය අඩු වෙන්න ඕන. මෙතන අධිප්‍රමාණික ලාභ ලබන විට කර්මාන්තයේ ඇතුළු වේ. කර්මාන්තයේ ප්‍රකාරණය මේ කියන මේක. එහෙනම් ඉක්මනට තියෙන පිටුවංග 17ක 17 උඩ බලන්න අධිප්‍රාමාණික අලාභය. අධිප්‍රාමාණික අලාභය කියව ගන්න. මෙන්න මේ පේලි තුන කියව ගන්න. ඒ පේලි තුන කියව ගන්න. ඒ පේලි තුන කියව ගන්න. බලන්න අධිප්‍රාමාණික අලාභය කියව ගන්න. කියවන්න කියන ඉක්මන කියවන්න. ආර්ථික ලාභය ඍණාගයක් ගැනීම.
මුළු අය භාරයේ විශාලයි ඊට වඩා විශාල ආර්ථික පිරිවැය. පහළ ගාන කියන මට කවුරු කෙනෙක් කියන්න මුළු අය භාරයේ කීයද පුතේ? ඊට පහළ ගානේ මුළු අය භාරය දැකලා කියන්න. 17 වෙනි පිටුවේ ගන්න. ඈ 2,10,000යි. 2,10,000. 2,10,000යි. ආර්ථික පිරිවැය ආර්ථික පිරිවැය කීයද? මේකේ නෑ. 2,40,000. ඔව් රුපියල් 2,40,000. මේ බලන්න 2,40,000. හරි හරි. ඔව්. අලාභයි. මෙයාට වඩා මෙයා විශාලයි. අලාභයි. ආර්ථික ලාභයේ ඍණ. නේද? හරි. ඒ වෙලාවේ බාන කට්ටිය එක එක ව්‍යාපාර වල ගිණුම් කරන ලාභය කීයද කියලා. දැන් ඔතන මට කියන්න W කියන එකේ ගිණුම් කරන ලාභය කීයද? මට කවුරුහරි කියන්න W කියන එකේ කීයද පුතේ ආවේ? 10,000යි. 10,000යි. මේකේ ගිණුම් කරන ලාභය රුපියල් 10,000යි. මේ X වල ගිණුම් කරන ලාභය අපිට ඇවිල්ලා තියෙන බලන්නකෝ. 40,000. 40,000. Y වල ගිණුම් කරන ලාභය ඇවිල්ලා තියෙන රුපියල් 20,000. දැන් හොඳට බලන්න. මෙයාට කරන්න පුළුවන් ව්‍යාපාර අවස්ථා තුනක් කට්ටිය හොඳට බලන්න. මෙයාට කරන්න පුළුවන් ව්‍යාපාර අවස්ථා තුනක් තියෙනවා. මේ ගමේ මිනිස්සුන්ට, මේ ප්‍රදේශීය මිනිස්සුන්ට, මේ රටේ මිනිස්සුන්ට. තේ රබර් පොල් වවන්න පුළුවන්. නැත්නම් WXY ව්‍යාපාර තුන කරන්න පුළුවන්. මේ ව්‍යාපාර තුනම කරන්න පුළුවන්. කවුරු හරි පිළිලා මේ මාත් එක්ක කතා කරන්න. මට කියන්න W වල ගිණුම් කරන ලාභය රුපියල් 10,000යි. X වල ගිණුම් කරන ලාභය රුපියල් 40,000යි. Y වල ගිණුම් කරන ලාභය රුපියල් 20,000යි. අපි කියමුකෝ වෙනලා වගා කරා නම් අවුරුද්දකට රුපියල් මාසෙට 10,000යි ගන්න පුළුවන්. කොමාරික වෙවුව නම් 40,000ක් ගන්න පුළුවන්. තේ වෙවුව නම් 20,000ක් ගන්න පුළුවන්. දැන් මෙයා ඉන්නේ මොකේද? දැන් භාග්‍යයා කතා කරන්නකෝ මෙයා ඉන්නේ මොකේද පුතේ? භාග්‍යයා කතා කරන මත් එක්ක. W වල W වල. ඒ කියන්නේ මෙයාට ගන්න පුළුවන් අවස්ථා එකයිද? අවස්ථා තුනක් තියෙනවද? අවස්ථා තුනක් තියෙනවා. තුනක් තියෙනවා. ඒක ඉන්නේ W වල. ඇත්තටම ඉන්නේ හොඳ මේකේද නරක මේකේද? නරක මේකේ. දැන් මෙයා තවදුරටත් තර්කානුකූල පුජ්‍යලයක වශයෙන් මෙයා W වල ඉඳීද? නෑ. X වලට මාරු. X වලට මාරු වෙනවා. හරියටම හරියි. W වල ඉන්නේ අය X වලට මාරු වෙනවා. ඇයි ඒ? මේකේ දිහාම 10,000යි මේකේ දිහාම කීයද? 40,000යි. 40,000යි. හරි තව ඔයාගේ යාළුවෙක් ඉන්නවා කියලා හිතන්න. Y වල එයත් කරන්නේ මොකද්ද? X වලට මාරු වෙනවා. X වලට මාරු වෙනවා. එතකොට මේ අපි එක අතලා දාමුකෝ. W කියන ව්‍යාපාරයේ ඉන්න නිෂ්පාද සංඛ්‍යාව වෙන්නේ මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙනවා. ඒ කියන්නේ කර්මාන්තයේ ඉන්න නිෂ්පාද සංඛ්‍යාව අඩු වෙනවා. ඒ කියන්නේ කර්මාන්තේ ප්‍රසාරණය වේද සංකෝචනය වේද? සංකෝචනය වෙනවා. සංකෝචන. good. සංකෝචන. අන්නේ මොකද බයනතෝ කතා කරන හරියටම හරි. ඔය ඔයගොල්ලන්ගේ උත්තර ගත්තේ. ඔන්ලයින් අවුල් නැහැ කතා කරන්න පුළුවන් අයට. ඒ කියන්නේ මේ සිග්නල් තියෙන අයට. හරි පුතේ හරිය. ඉදිරියේ ඔන්ලයින් පන්ති මම එහෙමම යනවා. ලබන මාසයේ මැද වගේ වෙන පන්ති පටන් ගත්තත් එහෙම යනවා. ටිකක් කාලයක් හරි යනවා. 2023 පන්ති ඉවරනකම් මම අනිවාර්යෙන් කරනවා. මේ ඉඳ කටිය බයනතු කතා කරන්න. දැන් ඒ තීරණයක් ගන්නකොට ඔබේ දැන් මට පහුගිය කාලේ හරි මමත් හරි අසරණ වුණා. සමහර දෙමව්පිය මට කතා කරලා කිව්වා සර් ඔන්ලයින් පන්ති දිගටම කරන්නකෝ කියලා. ඒ වෙලාවේ මම කරේ සීසුමන ආයතනේ. මට ඕනේ දේ ඔන්ලයින් කරන්න බෑනේ එතකොට. එහෙනම් මට මේ ක්ලාස් පටන් ගත්තාම මේක වෙනස් කරන්න ඕනානේ. දැන් මම කරන්නේ මගේ තැන. ඒතර මට පුළුවන් ඔන්ලයින් එක දිගටම ඇදගෙන යන්න. අවශ්‍යයට පන්තියට පුළුවන් එන්න වෙනම කතාවක්. නමුත් අර මේ ඉගෙන ගන්න එකට ඔන්ලයින් එකේ කිසි අවුලක් නැහැ. හරි? මේ බලන්නකෝ. දැන් මේක හරි. එහෙනම් මේ වෙලාවේ W කියන කර්මාන්තයට කටිය මේකට යනවා. ඒ මේක ලාභ වැඩි මේකනේ. මෙන්න මේ කර්මාන්තීන ආයතන සංඛ්‍යාවෙන් දෙන්න අඩු වෙනවා. ඒකයි ඔය කිව්වේ. කියව ගන්න ඒක. අධිප්‍රාමාණික ආලාභ ලැබීම. ආර්ථික ලාභයේ ඍණාගයක් ගන්න අවස්ථාව. මේ තියෙන මේක. ඔය තියෙනවා විස්තරේ. මෙලෙස අවප්‍රාමාණික ලාභ ලබන විට කර්මාන්තය තුල සිටින ආයතන සංඛ්‍යාවෙන් ඉවත් වෙනවා. කර්මාන්තයේ සංකෝචන වෙනවා. හරි. ඒක කතා කරා. අපි ඉතුරු ගානත් හැදුවා. ඉක්මන බලන කට්ටිය
18 පිටුවංග 18ට යන්න. ප්‍රාමාණික ලාභය එතනත් පේලි තියෙන 1 2 3 4 5 පේලි 5 කියවන්න. ඉක්මන බලා ගන්න. හරි. ආර්ථික ලාභය ශූන්‍ය වීම. ආර්ථික ලාභය ශූන්‍ය වන විට නේද? මුළු අයභාරයේ සමානයි ආර්ථික පිරිවැය. ආර්ථික ලාභයේ බිඳුවයි. මුළු අයභාරයේ සමානයි ආර්ථික පිරිවැය. පහළ ගානේ බලන්න. පහළ ගානේ බලන්න. මුළු අයභාරයේ රුපියල් කීයද? 30000යි. ආර්ථික පිරිවැය 30000යි. රුපියල් 30000යි. රුපියල් 30000යි. මුළු අයභාරයේ සමානයි ආර්ථික පිරිවැය. බාණ්ඩයේ ව්‍යාපාර තුන දිහා ව්‍යාපාර තුන දිහා බලන්න. ZYX දැන් බලන්න Z වල ගිණුම් කරන ලාභය රුපියල් 8000යි. ඔකේ තියෙනවා. Y වල ගිණුම් කරන ලාභය රුපියල් 8000යි. X වල ගිණුම් කරන ලාභයත් රුපියල් 8000යි. දැන් මොකද වෙන්නේ? හරි ඉසුරි කතා කරන්නකෝ. පුළුවන් නම් ඉසුරි කතා කරන්නකෝ. දැන් මොකද කියන්නේ? ඉසුරි කතා කරන්නකෝ. දැන් මෙයා ඉන්නේ මොන ව්‍යාපාරයේද? මෙයා ඉන්නේ මොන ව්‍යාපාරයේද? ඉදුරංග කතා කරන්නකෝ. ඉදුරංග මෙයා ඉන්නේ මොන ව්‍යාපාරයේද? ඉසෙට් ව්‍යාපාරේ. ඉසෙට් කියන එකේ. ඒකේ ලැබෙන ගිණුම් කරන ලාභය රුපියල් කීයද? 8000යි. 8000යි. ඒක අතහැරලා Y වලට ගියොත් ලැබෙන ලාභය කීයද? ඒත් 8000ම. 8000මයි. X වලට ගියත් ඒත් 8000යි. 8000යි. ඒතර Z වලට ඉන්න කෙනෙක් ඒක අතහැරලා Y වලට යයිද? නෑ. ඇයි යන්නේ නැත්තේ? සමානයන ගිණුම් කරන ලාභය. යන්න තරම් හේතුවක් නෑ. නෑ. ඒකේ විශේෂ ලාභයක් ලැබෙනවද? නෑ සර්. නෑ නෑ. X වල ඉන්න කෙනෙක් ඒක අතහැරලා Z වලට එයිද? ඒත් නෑ. ඒත් නෑ. ගෑල්ලා මේ කවුරුද මාත් එක්ක කතා කරන්න? චමෝදි මේක තේරුණාද? චමෝදි කතා කරන්න පුතේ. රශ්මි කතා කරන්නකෝ. රශ්මි ඔව් සර්. මේක තේරුණාද? මොකද තේරුනේ? හරි. හරි. මේ තුනේම ලාභය හරි. යාර සිග්නල් ගැටලුවක් ඇති. මේ තුනේම ලාභය සමානයි. ඔව් 8000යි. හරි පුතේ හරි. මේ තුනේම ලාභය සමානයි. Z අතහැරලා Y වලට යන්නේ නැහැ. Y අතහැරලා Z වලට එන්නේත් නැහැ. ඒක යන්න තරම් හේතුවක් නැහැ. මේ තුනේම ලාභය සමානයි. එඳ කර්මාන්තය තුළ ඉන්න ආයතන සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. මෙයා අතහැරලා මෙයාට යන්නේ නැහැ. මෙයා අතහැරලා මෙයාට යන්නෙත් නැහැ. යන්න තරම් හේතුවක් නැහැ. එක් කර්මාන්තයක් අතහැරලා අනිකට යන්නේ නැහැ. කර්මාන්තයේ ප්‍රසාරණය වෙන්නෙත් නැහැ, සංකෝචනය වෙන්නෙත් නැහැ. මේකින් අය මෙහාට යන්නෙත් නැහැ. මේගොල්ලෝ මේකට එන්නෙත්. ඊට සංඛ්‍යාව එහෙමම වෙනවා නිශ්චලයි.
ඒකට කියනවා ආර්ථික ලාභ අවස්ථාව. කර්මාන්තයේ ප්‍රසාරණයකුත් නැහැ, සංකෝචනයකුත් නැහැ. ඔන්න ඒ අවස්ථා තුන හොඳට බලා ගන්න. අධිප්‍රාමාණික ලාභ, අධිප්‍රාමාණික අලාභ, ප්‍රාමාණික ලාභ. ඉක්මනට බලා ගන්න. ඉක්මනට බලන්න. හරි ආර්ථික ලාභය බලා ගන්න කට්ටිය. ආර්ථික ලාභය පිරිනවනවා මේකේ මං ඉස්සෙල්ලා අහනවා. පස්සේ මට ගෑල් ළමයි කියන්න ඕන මේක. හරි සහන් ආර්ථික ලාභ කියන එක පැහැදිලි කරන්න පුළුවන්ද පුතේ? සහන් ඉන්නවනේ. නැද්ද? සහන් ඉන්නව නේද? හිටියනේ. සහන් සිග්නල් වලට. තිනුර ඉන්නවනේ. තිනුර කතා කරන්නකෝ. ඔව් සර්. හරි එහෙනම් ආර්ථික ලාභ කියන එක ඔයාලට පැහැදිලි කරන්න පුළුවන්ද තනියෙන්? පොඩි විස්තරයක් කියන්න පුළුවන්ද? මුළු අය භාරයෙන් ආර්ථිකය පිළිවෙල අඩු කරාම ආර්ථික ලාභය ලැබෙනවා. ඒක ධනාගය අධිප්‍රාමාණික ලාභයක් කියන එක මොනවා කියක් ගන්න එක? ඒක ධනාගයක් ගන්න එක අධිප්‍රාමාණික ලාභය වෙනවා. ඔව් ඒක ඍණාගයක් ගන්න එක අධිප්‍රාමාණික ලාභයක් වෙනවා. ඔව්. එතන ධනාගයක් ගන්නවනම් මොකද වෙන්නේ? ඒ කර්මාන්තේ නව නිෂ්පාදකයෝ නව නිෂ්පාදක එනවා මේ ඒ කර්මාන්තයේ. ඔව් හරි ඈ. කො මේ පසින්දු හොර එකනේ කරපුවා. පසින්දු දෙනෙක්. පසින්දු. පසින්දු ප්‍රිය කතා කරනවා හරි. දැන් මට යා අධිප්‍රාමාණික ලාභ ලබන අවස්ථා පුළුල් පැහැදිලි කරන්න. අධිප්‍රාමාණික ලාභ කියන්නේ ව්‍යාපාරයේ ආර්ථික ලාභය ධනාගයක් ගන්න අවස්ථාව. ඔව්. එතකොට ධනාගයක් ගත්තාම ඒ ව්‍යාපාරයට අලුතෙන් කට්ටිය එකතු වෙනවා. ඔව්. මාරු වෙනවා. එතකොට ඒක මේ ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙනවා. එච්චරයි. හරියටම හරි. එතන මත එක වචනයක් කියනවා අධිප්‍රාමාණික ලාභ සමාන නිෂ්ප්‍රාමාණික ලාභ. හරි පුතේ හරි ඈ. ඔයා හරි ඈ. අධිප්‍රාමාණික ලාභ වලට කියනවා නිෂ්ප්‍රාමාණික ලාභ කියලා. right. හරි හරි. සාබිලිට මේක කතා කරන්නකො. අශේන් ඉන්නවා. මේ කවුද ඉන්නේ? කවුරු හරි කෝ. තාරක කතා කරන්නකො. තාරක. සඳරු ඉන්නවා. සඳරු ඉන්නව නේද? සඳරු. නැද්ද? සඳරු කතා කරන්න. හරි කවුරු හරි කෙනෙක් අර ගෑලා මේ කියන අධිප්‍රාමාණික අලාභ තනියෙන් කියන අර වගේ මේ කියන්න අධිප්‍රාමාණික අලාභ කියන ගෑලා මේ අධිප්‍රාමාණික අලාභ කියන්නකෝ ආර්ථික ලාභය ඍණාගයක් ගන්න අවස්ථාවේදී තමයි අධිප්‍රාමාණික අලාභ කියලා කියන්නේ. ඔව්. ව්‍යාපාරයේ අයභාරය කුඩා වෙනවා ආර්ථික පිරිවැයට වඩා. ඔව්. එතකොට අධිප්‍රාමාණික අලාභ හින්දා ව්‍යාපාරයේ කර්මාන්තයේ ඉන්න කට්ටිය එකෙන් යනවා ගිහිල්ලා ඒක සංකෝචනය වෙනවා. good එදින හොඳටම හොඳයි. කාවින්දී. හරි හොඳයි. හොඳටම හොඳයි. අන්න එම හොඳ පර්සන්ට් එකක් තියෙනවා. හොඳ හැකියාවක් තියෙනවා. පැහැදිලි. හොඳ අන්නේම කියන්නේ ඉස්සර ගෑල්ලම කිව්වත් හොඳයි ඈ. චමොද්දියට හොඳටම කිව්වා නේද? අපි තමයි හොඳටම කරේ කියන්න පුළුවන් එතකොට ඈ. හරි මේ අයින මේක තමයි පුතේ ඔන්ලයින් සිස්ටම් එක. ළමයි කියන්න ඕනේ. විහඟ කියන්නකෝ බලන්න ප්‍රාමාණික ලාභ. විහඟ ඉන්නවනේ. මේ ආර්ථික ලාභය ශුන්‍ය වන අවස්ථා. ඒ කියන්නේ මුළු ව්‍යාපාරයේ ආර්ථික ලාභ පිළිවෙලට සමාන වන අවස්ථා. ඔව්. ආර්ථික ලාභය ශුන්‍ය වෙනවා කියන්නේ නව ආයතන කර්මාන්තයට එන්නේ ඇතුල් වෙන්නේත් නැහැ. සිටින ආයතන ඉවත් වෙන්නේත් නැති අවස්ථා. හොඳටම ඇති. good. ඒක තමයි උත්තරේ. වෙන ඕනේ නැහැ. ඒ හොඳටම ඇති. නේද? අන්න එහෙම කියන්න. සමහර සිග්නල් නැහැ කියද්දි කියාගෙන බැරි වෙයි කමන්නේ නැහැ එකට. පුළුවන් අය කියන්නකෝ. හරි. නේද? ඉන්න අය යන්නෙත් නැහැ, නව අය එන්නෙත් නැහැ. ප්‍රසාරණයක් හෝ සංකෝචනයක් සිද්ධ වෙන්නේ. දැන් හොඳට පුළුවන්. කටි දැන්
ළමයිම කිව්වනේ. ඊට මොනවද? නේද? මේ දැන් ඔබ වෙනම කතාවක් ට්‍රැක් අවුට් වෙලා සර් පේපරේ ලකුණු දුන්නේ නැහැ. සර් හරි අවිධිමත් කියලා හිතෙන්ට ඇති. එහෙම කරේ මට මේ ඔබට දශමයක් හරි පේපරේ හර හානියක් වෙයි කියලා වළක්වන්න. හරි දැන් මෙතන මේ දිලංක ඉන්නවා. දිලංක අපි ඊයේ හවස පේපරේ ඒ වෙලෙම ලකුණු ටික දුන්නා. දැන් 21කින් අහන්න. හරි ප්‍රශ්නයක් වුණා 21 ළමයෙකුට. එයාට උත්තර දෙකක් ඇවිල්ලා. හේතුව 23 එකත් එයාට ගිහිල්ලා. එයාගේ ඊමේල් එකෙන් 23 ළමයෙකුත් ඉඳලා. ඊ කතා කරා නේද? ඒ වගේ සිද්ධි තිබුණා. ඉතින් ඒගොල්ලන්ගේ දීලා ඉවරයි. ආබැයි විතරයි. ඔයගොල්ලන් විතරයි මෙහෙම වෙලා තියෙන්නේ. ඒක හේතුව මං කිව්වා බ්‍රාස් වින්දර අනිවාර්යෙන් දෙනවා ඈ. දෙකම එක්කහුව කරලා කතා කරනවා. හරි ඉවර කරමු දැන් මේක හොඳටම පුළුවන් කිසි ගැටලුවක් නැහැ. එහෙනම් පුතේ එහෙනම් ෂර්මිලා කතා කරේ නේද ප්‍රශ්න කතා කරන්න කිව්වම නේද? හරි උත්තර දෙන්න මේකට කමෙන්ට් ටක් ගාලා යන්න. පිටුවංක 16. පිටුවංක 16. මේ උඩ ප්‍රශ්නෙට මුළු භාරයෙන් මුළු පිරිවෙන් අඩු කරලා මුළු අය භාරයෙන් මුළු පිරිවෙන් අඩු කරලා ආර්ථික ලාභය ටක් ගාලා ගන්න. මුළු අය පිටුවංක 16 6 ගාන පිටුවංක 16 2006 ගාන පටකල උත්තරේ කියන මුළු අය භාරයෙන් මුළු පිරිවෙන් අඩු කරන්න. ඔද්දාන්නේ. ආර්ථික ලාභයේ සමානයි මුළු අය භාරය රින මුළු පිරිවේ. ආර්ථික ලාභයේ සමානයි මුළු අය භාරය රින මුළු පිරිවේ. මුළු අය භාරය කීයද පුතේ? බෝතලයක් රුපියල් 400 ගානේ බෝතල් 10ක් නිපදවනවා. බෝතල් කියන්නේ පුතේ මීපැණි බෝතල් ඈ. අර ගමේ තියෙන නටන පැණි නෙමෙයි මීපැණි බෝතල්. අය භාරය රුපියල් 4000යි. 4000යි. අනෙක් සියලු වියදම් ටික අඩු කරන්න. බෝතල් සහ අමුද්‍රව්‍ය සඳහා 2000යි. ශ්‍රමය සඳහා 1000යි 1200යි. ඊටම 500යි 1700යි. 2000යි 3000යි ඔක්කොම වියදම්. ඔක්කොම රුපියල් ලාභයෙන් රුපියල් 1000යි. රුපියල් 1000යි. රුපියල් 1000යි. එහෙනම් ඉක්මනට ඔබ පිටුවංක 17 තියෙන උඩ ප්‍රශ්නේ සියල්ලම මට උත්තර දෙන්න ඕනේ. අනිවාර්යෙන් උත්තර දෙන්න ඕනේ. පිටුවංක 17 තියෙන උඩ ප්‍රශ්නේ 2007 A level ප්‍රශ්නේ. රග්ගලි ඉරි ගහන්න. වදාන උත්තරේ. අවුත් දාන්න. කටිමුත්‍ර දාන්න. බාන්න. අනික අය උත්තර දාන්න කෝ දාන්නේ? උත්තර දෙන්නයි දාලා තියෙන්නේ. ලැජ්ජ නැද්ද? උත්තර දෙන්නයි දාලා දෙන්නේ. කෝ? ඔක්කොම උත්තර දානවා කීයද දාන්නේ? කො දිනුක දැම්මා අනික අය කවුද? ශර්මිලා දැම්මා. මෙහෙමයි ප්‍රශ්නේ මෙහෙමයි. මට අහගන්නකෝ.
17 වෙනි පිටුවේ තියෙන උඩම එක්සෑම් ක්වෙස්චන් එක 2007 එක. 17 වෙනි පිටුවේ උඩම එක. රයිට් මේ බාන කට්ටිය. බලන්න කට්ටිය මේ උත්තර දිහා බලමු ඔයගොල්ලෝ ගැන පොඩි නිරීක්ෂණයක් කරගන්න පුළුවන් මට. ඔව්. මේ අර එක්කෙනෙක් දාලා දුන්නා 5 කියන අනිකයි උත්තර හරි මේ බාන පුතේ. අනේ දෙනවා. හරි. මේ බානකෝ. එමෙ උත්තර වැරදුනා නම් අපි ඒගොල්ලෝ චෙක් කරගන්නවා. මේ මොකද්ද උනේ කියලා. ඒත් එක පස්සේ කතා කරනවා. එනේ බය නැතුව උත්තර දාන්න. උත්තර දැම්ම මා මෙයා වැරදි කියලා කියන්න නෙමෙයි කියන්නේ. ඒ දරුවට අපි ආයි කතා කරනවා. යාර මං කියනවා ටෙලිෆෝන් නම්බරේ දෙන්න කියලා. දැන් මෙසේජ් එකක් දාන්න එහෙම වුණොත් එහෙම. දැන් ඒක හදලා නේද? දැන් මේ Zoom එකෙන් කරනවා කියන්නේ නිකන් කරන්න යනවා නෙමෙයි. උත්තර දාන්න කියන්නේ ඒකයි ඔක්කොම උත්තර දාන්න. දැන් දැම්මද ගොඩක් අය. හරි පුතේ. ඒතර මේ බානකෝ. තවත් තේරුම් ගන්න. ගිනුම් කරන ලාභය ගන්න මේ විදිහට. ආර්ථික ලාභය ගන්න මේ විදිහට. ගිනුම් කරන ලාභයට වඩා අනිවාර්යයෙන්ම ආර්ථික ලාභය අඩු වෙනවා. ඇයි මේ වක්‍ර පිළිවෙයක් තියෙන හින්දා. වක්‍ර පිළිවෙයක් තියෙනවා. වක්‍ර පිළිවෙයක් නැත්තම් මේ දෙකේම ලාභය සමානයි. මේ දෙකේම ලාභය සමානයි වක්‍ර පිළිවෙයක් ආර පිළිවෙයක් නැත්තම්. ආර පිළිවෙයක් තියෙන හින්දා මේ ලාභයට වඩා මේ ලාභය අඩු වෙනවා. දැන් උදාහරණ මම පෙන්නුවා. ඒ ඇති. හරි ඒක හරි නේද පුතේ? උත්තරේ අංක 1. මොනවා හරි ගැටලුවක් නම් කතා කරමු. ප්‍රශ්න දන්නේ නැහැ. ඇයි පුතේ මේ අපි ඉන්නේ 17 වෙනි පිටුවේ 7 වෙනි පිටුවේ මේ උඩ මේක ඒ ප්‍රශ්නේ දැන් මේ වීඩියෝ එක හරි වැදගත් ඉඳා මම දැන් ආයේ මේක එඩිට් කරන්නේ නැහැ ඒ වෙලෙම දැම්මම දැන් YouTube එකේ අප්ලෝඩ් වෙනවා මේක පන්ති ඉවරෙච්ච සැනින් බලන්න පුළුවන් කට්ටියට YouTube එකේ තියෙනවා හරි මම ලයිව් YouTube එකට දීලා තියෙනවා ඈ දීලා තියෙනවා මේ නේද දීලා තියෙනවා දැන් ඔබට ඕනත් බලන්න පුළුවන් ඒකේ දැන් බලනවත් එකනේ කට්ටිය බලන්න දැන් අද මේකේ අඩු වගේ වෙන්නේ ඒක YouTube එකට ගිහලා තියෙනවා කට්ටිය එතකොට එහෙම බලනවා ඒතර පුතේ මේ ඔබට බලා ගන්න පුළුවන් ආයේ ඒකේ මම අර එඩිට් කරලා නැහැ මොකවත් දෙලින්ම වීඩියෝ එක විතරයි තියෙන්නේ දැන් මේක ඉක්මන දෙන්න ඕනේ හින්දා හරි එතන පැහැදිලිද මම ඔබට කියපු දේ එහෙනම් මේක උත්තරේ දරුවනේ 1 ගණකාදීකරණ ලාභ ආර්ථික ලාභයට වඩා වැඩි වෙනව ඇත්ත පුතේ වක්‍ර පිළිවෙයක් නැත්තම් මේ දෙකේම ලාභය සමානයි ඔබට පැහැදිලි නේක නේද අංක 1 හරි එහෙනම් පුතේ අපි මේ සීල අභ්‍යාස කරා මෙන්න මේක පොඩ්ඩක් කොහොම තියන්න 18 වෙනි පිටුවේ උඩ අභ්‍යාසය කරේ නෑ අපි ඊගට පටන් ගන්න එතනින් ඒක කොහොම තියන්නකෝ විභාග ප්‍රශ්නත් එක යන්නේ මේකත් එමයයි 19 වෙනි පිටුවේ මේක අපි ඉදිරියේ කතා කරනවා ආර්ථික ලාභ ශූන්‍ය කියන කතාව මොනවා ප්‍රශ්නයක් තියෙනවා දාන්න නැත්නම් අහන්න උත්තර දාන්න හරි 20 වෙනි පිටුවේ තියෙන ප්‍රශ්න වගේක් ප්‍රශ්න වගේ උත්තර වගේ එහෙම දෙවිච්චාවේ එන්න 21 වෙනි පිටුවට 21 වෙනි පිටුවට 21 වෙනි පිටුවේ නිෂ්පාදන පිළිවෙල වර්ග කිරීම අදින් බොහෝ විට මේ ටියුට් එක ඉවරයි ලබන සතියෙන් ඉවරයි අනිවාර්යයෙන්ම ලබන සතියෙන් ඉවරයි මේ එතකොට බාන පිටුව 21ට එන්න 19 20 තිබුණේ ප්‍රශ්න උත්තර වගේක් මේ තියෙන්නේ ප්‍රශ්නයක් අහලා උත්තර වගේක් මේ නිදසුන් කිය දාලා දී තියෙන්නේ හරි දැන් මේකත් එමයයි ඒ 20 වෙනි පිටුවේ 19 වෙනි පිටුවේ තියෙන්නේ ප්‍රශ්නයක් සහ උත්තර ඒක පස්සේ බලා ගන්න විභාග ප්‍රශ්න උත්තරය 21 වෙනි පිටුවේ මම ඉන්නේ මුළු ස්ථාවර මුළු පිළිවෙය බලන්න
පුතේ මිනිස්සු වර්ග කරන්නේ එක එක විදිහට. උස මිනිස්සු, මිටි මිනිස්සු, කළු මිනිස්සු, සුදු මිනිස්සු, මහත මිනිස්සු, කෙට්ටු මිනිස්සු, හොඳ මිනිස්සු, නරක මිනිස්සු. එක එක විදිහට වර්ග කරන්නේ. නේද? අපි මිනිස්සු එක එක විදිහට වර්ග කරනවා. නේද? උස මිටි ගත්තොත් සුපුංස උස. මහත කෙට්ටු ගත්තොත් සුපුංස මහත. හොඳ නරක ගත්තොත් සුපුංස නරක. නේද? ඒ වගේ එක එක විදිහට වර්ග කරනවානේ. ධනුෂ මහත්තයාට ඒත් එහෙම වර්ග කරන්න පුළුවන්. ඔබේ පියතුමා එහෙම වර්ග කරන්න පුළුවන්. අපේ ජාතතුමා හැමදේම වර්ග කරන්න පුළුවන්. නේද? ඒ වගේ මිනිස්සු වර්ග කරනවා වගේ පිරිවැයත් වර්ග කරනවා. අපි දැන් ඉස්සල්ලා පිරිවැය වර්ග කරේ ආයතනයට සම්පත් ලබා ගන්නා ආකාරය අනුව. ආයතනයට සම්පත් ලබා ගන්නා ආකාරය අනුව තමයි පිරිවැය වර්ග කරේ. ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියලා. ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියලා. ඍජු පිරිවැය කිව්වේ බාහිරින් ලබාගත්තේ සම්පත් වෙනුවෙන් කරන ගෙවීම. ගෙවන්න පොරොන්දු වෙච්ච මුදල. වක්‍ර පිරිවැය කිව්වේ තමන්ගේ සම්පත් වෙනුවෙන් ආරෝපණය කරන එක. ඒක පැහැදිලිනේ. ඒ වර්ගීකරණය කරේ සම්පත් ලබා ගන්නා ආකාරය අනුව. ආයතනයට සම්පත් තමන්ගේද බාහිරින්ද? තමන්ගේ නම් ආරෝපිත පිරිවැයකි, බාහිරින් නම් ඍජු පිරිවැයකි. එක කතා කරා. දැන් වර්ග කරන්නේ කාලය අනුව. කාලය අනුව. අපි කාලය කොටස් දෙකක් තියෙනවා. කෙටි කාලයයි දිගු කාලයයි. ඔබ ඒක දන්නවා. කෙටි කාලය කියන්නේ ස්ථාරවත්කම් වෙනස් කරන්න බැරි කාලේ. දිගු කාලය කියන්නේ ස්ථාරවත්කම් වෙනස් කරන්න පුළුවන් කාලේ. එතකොට කෙටි කාලේ ආයතනයක වත්කම් වර්ග දෙකක් තිබුණා. ස්ථාවර වත්කම් සහ විචල්‍ය වත්කම්. මතකද කතා කරා මුලදී? විචල්‍ය වත්කම්. ඒ අනුව පිරිවැය වර්ග දෙකක් තියෙනවා. ස්ථාවර පිරිවැය, විචල්‍ය පිරිවැය කියලා. දැන් වැඩිපුර හැලී මොකක්ද එපා. දැන් පිරිවැය වර්ග කරන්නේ කාලය අනුව. කෙටි කාලේ ආයතනයක පිරිවැය ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ස්ථාවර පිරිවැයයි විචල්‍ය පිරිවැයයි කියව ගන්න. මෙතන කියව ගන්න. මේ කොටුව කියව ගන්න. පිටුවංග 21 උඩ කොටුව කියවන්න බලා ගන්න. නිෂ්පාදන පිරිවැය නිෂ්පාදන ක්‍රියාවලිය ව්‍යුත්පන්න වූ සිද්ධිය. මේ නිසාම කෙටි කාල නිෂ්පාදන ක්‍රියාවලිය හා දීර්ඝ කාල නිෂ්පාදන ක්‍රියාවලිය යන ස්වරූප දෙක හා සම්බන්ධව නිෂ්පාදන පිරිවැය කොටස් දෙකක් තියෙනවා. කෙටි කාල නිෂ්පාදන පිරිවැය දීර්ඝ කාල පිරිවැය. කෙටි කාලයේ පිරිවැය තුළ කොටස් දෙකක් තියෙනවා. කෙටි කාලයේ පිරිවැය තුළ කොටස් දෙකක් තියෙනවා. අපි දැන් ඉස්සලාම කතා කරන්නේ කෙටි කාලය ගැන. කෙටි කාලේ දැන් නිෂ්පාදන පිරිවැය අපි කාලය සම්බන්ධ කරාම කාලයේ කොටස් දෙකයි. කෙටි කාලයයි දිගු කාලයයි. කෙටි කාලයේදී පිරිවැය කොටස් දෙකට බෙදනවා. මුළු ස්ථාවර පිරිවැයයි මුළු විචල්‍ය පිරිවැයයි. පටලවා ගන්න එපා. පිරිවැය එක එක විදිහට වර්ග කරනවා. අපි ගිය සතියේ මේ දක්වා කතා කරා ආයතනයට සම්පත් ලබා ගන්නා ආකාරය අනුව වර්ග කරලා ඍජු හා වක්‍ර කියලා. ඒක අයින් කරා. දැන් කතා කරන්නේ කාලය අනුව පිරිවැය වර්ග කරනවා. කාලය පදනම් කරගෙන පිරිවැය වර්ග කරනවා. පිරිවැය පාඩමේදී කාලය කොටස් දෙකයි. කෙටි කාලයයි දිගු කාලයයි. අපි අතහැරියා දිගු කාලය తాවකාලිකව. කෙටි කාලය ගත්තහම කෙටි කාලයේ ආයතනයක පිරිවැය වර්ග දෙකක් තියෙනවා. මුළු ස්ථාවර පිරිවැයයි මුළු විචල්‍ය පිරිවැයයි. මුළු ස්ථාවර පිරිවැයයි මුළු විචල්‍ය පිරිවැයයි. තව පොඩ්ඩයි මේක ගොඩාක් වක්‍රාන්දින්න ගණන් හදන්න තියෙන්නේ. පළවෙනි එකට යන්න. පළවෙනියට යන්න.
මුළු ස්ථාවර පිරිවේ. මුළු ස්ථාවර පිරිවේ. total fixed cost. TFC. මුළු ස්ථාවර පිරිවේ. මුළු ස්ථාවර පිරිවේ. total fixed cost. මුළු ස්ථාවර පිරිවේ. ඉතාම වටිනවා. මේක බැරි නම් පිරිවේ බෑ. පිරිවේ පාඩමේ පදනම ඕක. කියව ගන්නේ 21 වෙනි පිටු ටික මම මුලින්ම පැහැදිලි කරනවා. මුළු ස්ථාවර පිරිවේ මෙන්න මේක හොඳට බලා ගන්න. මේක පුළුවන් නම් පිරිවේ පුළුවන්. මේක තමයි වැදගත්ම කොටස. ඉතාම වැදගත් මේක. හොඳට බලා ගන්න. බලා ගන්න. කියව ගන්න දෙපාරක් කියවන. අද දවසේ ඉගෙන ගන්න වැදගත්ම සංකල්පය. අයින් වෙන්න එපා. දැන් අද ළමයි 7 අඩුයිනේ. ඉන්න අයත් ඉඳලා යනවා. මේ බෙහෙතක් විද්දා කියලා මේගොල්ලෝ මෙහෙම මාරාන්තික වෙලා පුළුවන්ද? ඔව් මේක මේ පණ බාගනේ. ඔව්. අනේ අපට නම් බෙහෙතක් විද්දා කියලා දැන්නේවත් නෑ. මට ඇත්තටම සැකේතන බෙහෙත විද්දාද කියලා. මොකද මේ මට ෂුවර් නෑ නර්ස් නෝන අතගාලා එව්වද මාව කියලා. ඒතර මට දැනුන්නේ නෑ. හරි. මේ පණ බානකෝ. මුළු ස්ථාවර පිරිවේ. මේ මුළු අහිර පුතේ ආයත කවුරුත් අයින් වෙන්න එපා. ඉතා වැදගත්. අද දවස් තමයි වැදගත්ම පාඩම් කොටස කරන්නේ. ස්ථාවර පිරිවේ කියන්නේ මුළු ස්ථාවර පිරිවේ කියන්නේ TFC කියන්නේ ආයතනයක් ආරම්භයේදී මුලින්ම දරන පිරිවේ. ආයතනයක් ආරම්භයේදී මුලින්ම දරන පිරිවේ තමයි මුළු ස්ථාවර පිරිවේ කියන්නේ. දැන් මේ හිතන්නකෝ. මේ හිතන්න. ඔයගොල්ලෝ ගාව ඔයාලට ලොතරැයියක් ඇදිලා ඔයගොල්ලෝ ගාව තියෙනවා රුපියල් කෝටි 5ක්. කෝටි 5ක්. රුපියල් කෝටි 5ක් ඔයගොල්ලෝ ගාව තියෙනවා. මේ කෝටි 5න් මොනවද කරන්නේ? කෝටි 5න් මොනවද කරන්නේ? අන්න ඒකදී ඔබට හිතෙනවා එක මේ කෝටි 5 භාවිතා කරලා ඇඟලුම් කර්මාන්තයක් පටන් ගන්නවා. නැත්නම් ඔබට මේකෙන් ප්‍රවාහන සේවාවක් පටන් ගන්න පුළුවන්. නැත්නම් මේකෙන් සාප්පු සංකීර්ණයක් සුපිරි සාප්පු සංකීර්ණයක් ඉදි කරන්න පුළුවන්. නැත්නම් මේකෙන් හොඳ ඉහළ වගාවක් කරන්න පුළුවන්. එක එක දේවල් කරන්න පුළුවන්. ඔබ මේ සියල්ල කැප කරලා
ඔබ තීරණය කරනවා මං මේ කෝටි 5න් හොඳ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් දානවා. ඔබ තීරණය කරනවා මේ කෝටි 5ක මුදලින් මට හොඳ ගාමන්ට් එකක් දාන්න පුළුවන්. ඔබ තීරණයක් ගත්තා. හරි දැන් ඔබ මොනවද කරන්න ඕනේ? ඔබ ගාව තියෙන කෝටි 5ක් විතරයි. ඔබ කොහේ හරි හොඳ තැනකින් ඉඩමක් සල්ලි වලට ගන්න ඕනේ. ඔබ ඒ ඔප්පුව ලියන්න ඕනේ. ඒකම ඒ ඉඩමේ ගොඩනැගිල්ල හදන්න ගාමන්ට් එක හදන්න සැලැස්ම අඳවන්න ඕනේ. ඒ සැලැස්ම නගර සභාවේ ප්‍රාදේශ සභාවේ අනුමත කරගන්න ඕනේ. ඒ ගොඩනැගිල්ල හදන්න ජ්‍යොතිර්වේදියෙක් ලව්ව වෙලාවක් හදා ගන්න ඕනේ. අපේ කට්ටිය වෙලාව බලනවනේ. වෙලාවක් හදා ගන්න ඕනේ. ඒ වෙලාවට බාසුන්නෑලට ඇවිල්ලා වැඩ කරන්න කියන්න ඕනේ. ගොඩනැගිල්ල හදන්න යකඩ වැලි ගල් සිමෙන්ති ගෙනත් දාන්න වෙනවා. මේ වැඩවලේ තාම කවුරුවත් නැහැ. මේ සිමෙන්ති ගෙනත් දාලා ගියා මිනිස්සු හොරෙන් අර යනවා. ඒව බලන්න ආරක්ෂක නිලධාරීන් පත් කරන්න වෙනවා. බාසුන්නෑල වෙලාවට වැඩ කරනවා කියලා බලන්න කරුණාකර විපත් කරන්න වෙනවා. නේද? ඒවට වියදම් යනවා. තාමත් එකක්වත් පටන් ගන්නද නැහැ. තව ගොඩනැගිල්ල හදලා විදුලිය ගන්න ඕනේ. කර වයරින් කරන්න ඕනේ. ඒ වයරින් බට වලට වයර් වලට බාසුන්නෑලට වියදම් යනවා. නේද? ඒකට විදුලි මණ්ඩලයට මුදලක් ගෙවන්න ඕනේ. වතුර ගන්න ඕනේ. ඒකටත් වියදමක් යනවා. නේද? වටේට අලංකරණයක් තියෙනවා. බිස්නස් එන්වයරන්මන්ට් එක ව්‍යාපාර පරිසරය හදා ගන්න ඕන හොඳට. ඒකට වියදමක් යනවා. තාමත් එකම කමිසයක්වත් එකම ගවුමක්වත් මහලා නැහැ. වියදමක් නැද්ද? තියෙනවා. ඒ මුලින්ම දරන වියදම් ටික තමයි මුළු ස්ථාර පිරිවැය කියන්නේ. මේ මිතන කට්ටිය ඉතා වැදගත් මේ මිතන්න. මෙයා තීරණයක් ගන්නවා මම දානවා ගාමන්ට් එකක්. තීරණය අරන් ක්‍රියාත්මක කරනවා. දැන් මෙයාට මොනවද කරන්න ඕනේ? කොහෙන් හරි හොඳ ඉඩමක් ගන්න ඕනේ. ඉඩමක් ගත්තා. සාමාන්‍යයෙන් මේකට අක්කර එකවත් ඉඩමක් වුණා. අඩුම අක්කර දෙකක්වත් ඕනේ. අක්කර දෙකක ඉඩමක් ගන්න කෝටි එකක් ගියා. නැත්නම් ලක්ෂ 100ක් ගියා. හොඳ ඉඩමක්. අක්කර දෙකක ඉඩමක්. ඒ විතරක්ද? මේකේ සැලසුම් සකස් කරන්න ඕනේ. ප්ලෑන් අදින්න ඕනේ. සැලසුම් සකස් කරන්න ප්‍රාදේශ සභාවේ අනුමත කරගන්න. නේද? ඒවට වියදම් ගියා ලක්ෂ 20ක් විතර. ඒ විතරක්ද? ගොඩනැගිලි ඉදි කරන්න ඕනේ. ඒ කියන්නේ ගල් සිමෙන්ති වැලි දාලා ප්ලෑන් ගොඩනැගිලි ඉදි කරන්න ඕනේ. ඒ ගොඩනැගිලි ඉදි කරන්නත් ලක්ෂ 80ක් විතර වියදම් වුණා. මේ ගොඩනැගිලි ඉදි කරන්න කවුද කළමනාකරුවෙක් ඕනේ මේ ටික එහාට මෙහාට මැනේජ් කරන්න. එයාට ගියා වියදම ලක්ෂ 10ක් විතර. ඒක මේකට ආරක්ෂක නිලධාරීන් දෙන්න දාගන්න ඕනේ. ඒගොල්ලන්ට ගියා ලක්ෂ 5ක් විතර. ඒ විතරක්ද නෑ විදුලිය ජලය දුරකථන සේවා ගන්න ඕනේ. විදුලිය ජලය දුරකථන සේවා. ඒකට ගියා ලක්ෂ 20ක් විතර. දැන් මේ ටික අරන් කරනවා. ඒක විතරක් මදි යන්ත්‍ර සවි කරන්න ඕනේ. යන්ත්‍ර සවි කරන්න ඕනේ. ඒකට ගියා ලක්ෂ 120ක් විතර. 150ක් විතර. ඒ විතරක් මදි. දැන් ගාමන්ට් එකේ වැඩ කරන ශ්‍රමිකයෝ බදව ගන්න ඕනේ. හැමතැනම එනවුස් කරන යනවා මෙහෙම ගාමන්ට් එකක් පටන් ගන්න ශ්‍රමිකයන්ට එන්න මෙහෙම වරප්‍රසාද දෙනවා කියලා. ඒගොල්ලෝ පුහුණු කරන්න ඕනේ. ගමේ ඉන්න කාන්තාවන් යුගී මෙසිම බෑ. මේක ගැන පුහුණු කරන්න ඕනේ. නේද? ශ්‍රමික වියදම් යනවා. ශ්‍රමික වියදම් යනවා. ලක්ෂ 50ක් විතර. දැන් බලන්න මුළු වියදම කීයද කියලා. ලක්ෂ 200යි 210යි 215යි 235යි 235යි බලන්නකො 285යි 285යි 335ක් වෙනවා. ලක්ෂ 335ක් ගිහිල්ලා බලන්න හරිද කියලා. කීයද? ලක්ෂ 200යි වැරදිනේ. 200යි 225යි 35යි ලක්ෂ 235යි 235යි ලක්ෂ 435ක් ගිහිල්ලා තාමත් එක කමිසියක්වත් මහලාද නැහැ. මේ වියදම දරලා අන්න ඒ වගේ ආරම්භය දරන්න ඕන පිරිවැයට කියනවා
මුළු ස්ථාවර පිරිවේ කියලා. ආරම්භය දරන්න ඕන පිරිවයට කියනවා මුළු ස්ථාවර පිරිවේ. ඊටාම වැදගත් මේක. ඊටාම වැදගත්. ආයතනයක් ආරම්භයේදී මුලින්ම දැරිය යුතු පිරිවයට කියනවා මුළු ස්ථාවර පිරිවේ කියලා. ආයතනයක් ආරම්භයේ මුලින්ම දරන පිරිවේ ටිකට. ආයතනයේ නිෂ්පාදනය කීයද දැන්? නිෂ්පාදනය කීයද? 0යි. මුළු ස්ථාවර පිරිවේ කීයද? 435යි. තාම එකම කමිසියක්වත් මහලා නැහැ. එකම ගවුමක්වත් මහලා නැහැ. නිෂ්පාදනයේ 0යි. මුළු ස්ථාවර පිරිවේ 435යි. මේ විතරයි. මේ විදිහම දරන්න ඕනේ. ගොඩනැගිල්ල ගන්න ඕනේ, ඉඩම ගන්න ඕනේ, සරසුම් හදන්න ඕනේ, ගොඩනැගිල්ල හදන්න ඕනේ, මැනේජර්ලාට වැඩ ගෙවන්න ඕනේ. මේ ඔක්කොම කරන්න ඕනේ. තම එකක්වත් නිපදවලා නැහැ. එහෙනම් ඒ වගේ ඉත්තා වැදගත් මේක. මෙතෙන් එහා පැත්ත කතා දෙයක් නැහැ. ඉතුරුක ලේසි යන්න. මම මෙහෙම කියන්නම්කෝ. ඔය ටියුට් එකේ උගන්වන්න තියෙන්නේ මෙච්චරයි තව. ඊට වඩා එකක්වත් උගන්වන්න නැහැ. ඉතුරු ඔබට විනාඩි 5ක් උගන්වන සංකල්පයක් නැහැ ඉතින් එහා පැත්තට. ඔබට බුදුම හිතේ ඇත්තද මේ කියලා? ඔව්. ඔය ටියුට් එකේ උගන්වන්න කියලා දෙයක් තියෙන්නේ මට ඊට පස්සේ ඕක විතරයි. ඉතුරු ඔක්කොම විනාඩි 5 උගන්වන්න තියෙන සංකල්ප. මේක තමයි ඔය වැද ගන්න ඕනේ. එහෙනම් අහන්නකෝ. ආයතනයක් ආරම්භයේ මුලින්ම දරන පිරිවේ තමයි මුළු ස්ථාවර පිරිවේ කියන්නේ. අපි කොහේ හරි නගරයක අලුතෙන් ටියුෂන් ක්ලාස් එකක් පටන් ගන්නවා නම් ඊඩම ගන්න, දෙස්පුටු හදන්න, ඊඩම ගන්න, ගොඩනැගිලි හදන්න, AC හයි කරන්න, විදුලිය ගන්න, ජලය ගන්න, දුරකථන සේවා ගන්න, දෙස්පුටු හදන්න, ඉන්න ශ්‍රමිකයෝ පුරුදු කරන්න, ශ්‍රමිකයෝ බඳවා ගන්න, ඒ ඊඩමට යන පාර හදන්න, මේ පන්තිය පටන් ගත්ත කියලා ප්‍රචාරය කරන්න. ඒ ධර්ම වියදම තමයි මුළු ස්ථාවර පිරිවේ කියන්නේ. TFC කියන්නේ. නිෂ්පාදනයක් නැහැ, පිරිවයක් තියෙනවා. ආයි අපි කියමු ගාමන්ට් එකේ එක කමිසියක් මෙහුවා කියලා. ආයි ශ්‍රමිකයෝ බඳවා ගන්න, ආයි මැෂින් හයි කරන්න එහෙම වියදමක් යනවද? නැහැ. මේ පිරිවේ වෙනස් වෙන්නේ. මේ පිරිවේ 435මයි. කමිස දෙකක් මෙහුවත් මේ පිරිවේ 435මයි. 3ක් මෙව්වත් 435මයි. මේ පිරිවේ වෙනස් වෙන්නේ. ආයතනයක් ආරම්භයේ මුලින්ම දරන වියදම් ටික යට කළ පිරිවේ කියනවා. ගිල්ලු පිරිවේ කියනවා. මූලික පිරිවේ එක පිරිවේ කියනවා. කියව ගන්න කට්ටිය තව එක සැරයක්. ආයතනයක් නිමවම ශූන්‍යයේදී දැරිය යුතු පිරිවේ. කිසියම් නිෂ්පාදන ආරම්භයේ මූලිකව දරන පිරිවේ. ඔබ කියවනේ මුළු ස්ථාවර පිරිවේ නිමුම් ප්‍රමාණය සමග වෙනස් වෙන්නේ නැහැ. මෙයා වෙනස් වුණා කියලා මෙයා වෙනස් වෙන්නේ නැහැ ස්ථාවරයි. නිමම ශූන්‍යයක් උද ස්ථාවර පිරිවේ ඒ අපි කිව්වනේ. ඒ නිසා කෙටි කාලේ ස්ථාවර පිරිවේ නොනැකිය මේක වළක්වන්න බෑ. බාන්නකෝ ක්‍රමශය දීපල බදු. දේපල වලට බදු ගෙවන එක නිෂ්පාදනයක් තිබුණා නැතත් ගෙවන්න ඕනේ. රක්ෂණ වාරිකය ගෙවන්න ඕනේ. ඇයි පොලි ගෙවන්න ඕනේ. මේ ප්‍රාමාණික ලාභ කියන ඔහොම ගන්නකො තව මේකේ සමහර ඒවා වලට තව නැහැ තියන්නකො ඉදිරියේ කතා කරනවා. බණ එහා පැත්තේ තියෙනවා පිටුවේ. අනේ නිෂ්පාදන තියෙන කෙනෙක් සලක හරි. මේකේ මෙන්න ලේඛනේ Q කොච්චර වෙනස් වුණත් TFC වෙනස් වෙන්නේ නැහැ. බලා ගන්න. බානේ වක්‍රය ඇවිල්ලා තියෙන හැටි. හරි. මේකේ යම් දෙයක් තේරුම් නැත්නම් ඊගාව එකේදී තේරුම් ගනිවි. මේක තාම ඉවර කරලා නැහැ කතා කරලා. මේ යන්තම් හඳුනලා දුන්නා විතරයි. නිෂ්පාදනයේ කීයයි කිව්වත් මේ පිරිවේ ස්ථාවරයි. බානකෝ නිෂ්පාදනයේ කීයයි කිව්වත් මේ පිරිවේ ස්ථාවරයි. මේ බලන්න මේ වක්‍රය යන්දාම මෙහෙ Q මෙහෙ TFC මෙයා 100 නම් මෙයා 10යි කිව්වත් මෙයාගේ යගේ 100යි. මෙයා 20යි කිව්වත් මෙයාගේ යගේ 100යි. මෙයා 30යි කිව්වත් මෙයාගේ යගේ 100යි. ඕ TFC වක්‍රය. මේ ප්‍රශ්නේ තව කොහොමද තියන්නකෝ. ප්‍රාමාණික ලාභය ඔබ පොඩි වැඩි කතා කරන්න එක. ඒක අපි ලබන සතියේ කතා කරමු. ප්‍රාමාණික ලාභය. දැන් ඔන්න මුළු ස්ථාවර පිරිවේ පැහැදිලි.
මේ ටියුට් එකේ වැඩිපුරම කතා කරන්නේ ඕක. ආයි මට කියන්න. ස්ථාර පිරිවැය කියන්නේ මොනවද? ආයතනයක් ආරම්භයේදී මුලින්ම දරන පිරිවැය ටික. උඩ පැහැදිලි. නේද? අපි පටන් ගන්නවා නම් මොනවද? වඩු මඩුවක්. අපි පටන් ගන්නවා නම් ටේලර් ෂොප් එකක්. අපි පටන් ගන්නවා නම් තේ වගා කරන්න. අපි පටන් ගන්නවා නම් මේ වෛද්‍ය මධ්‍යස්ථානයක්. ඒ වෙලාවේ මුලින්ම දරන පිරිවැය මොනවද? ඒ තමයි ස්ථාර පිරිවැය කියන්නේ. එයා කීයේ කිව්වත් ඒ විදිහම දරන්නම ඕනේ. නිෂ්පාදනයේ බිඳි විදිහට පිරිවැයක් තියෙන මේකේ. ඒක පොඩි අදහසක් ගන්නකො දැන්ට. එතන මේ ප්‍රශ්නේ අපි කතා කරේ නෑ තාම. යන් ඊගා එතකොට මේක කරාම තේරුම් ගන්නවා කඩේ විචල්්‍ය පිරිවැය කියන්නේ මොකක්ද? ඒක ඉක්මනට යන්න පුළුවන්. විචල්්‍ය පිරිවැය මුළු විචල්්‍ය පිරිවැය total variable cost එක TVC පුතේ ඊටා වැදගත් දෙවෙනි සංකල්පයක් දවසේ 22 වෙනි පිටුව 23 වෙනි පිටුව කියව ගන්න 22 වෙනි පිටුව 23 වෙනි පිටුව කියව ගන්න 22 වෙනි පිටුව 23 වෙනි පිටුව කියව ගන්න. කියවන්න. චල්ලේ පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය total variable cost එක. total variable cost එක. TVC. බානක බොහොම සුළු විස්තරයක් තියෙන්නේ. මෙතන පේලි 3යි. බානකෝ මේ TVC කියන්නේ total variable cost එක කියන්නේ ආයතනයක් අමුද්‍රව්‍ය වලටයි ශ්‍රමික වැඩුම් ගෙවන්නයි ධර්ම වියදමට කියනවා මොකද පුතේ මුළු විචල්්‍ය පිරිවැය කියලා. ඩිපෝවක් නම් මොනවද විචල්්‍ය පිරිවැය කියන්නේ? ඩ්‍රයිවර කොන්දස්තර මහත්තුරුන්ගේ සේවකයන්ගේ වැඩුම් ගෙවන්න. ඒ බස් වල ඩීසල් වියදම, ලිහිසි තෙල් වියදම. ඒ වගේම ටිකට් වලට ගිය වියදම. ගාමන්ට් එකක් නම් මොනවද විචල්්‍ය පිරිවැය කියන්නේ? වැඩ කරන සේවකයන්ට වැඩුම් ගෙවන්න. මාසික විදුලි බිල, ජල බිල, ප්‍රවාහන සේවා. ඇඳුම් මහන්න යන රෙදි වලට නූල් වලට යන වියදම් ටික. තමයි විචල්්‍ය පිරිවැය කියන්නේ. වඩු මඩුවක නම් විචල්්‍ය පිරිවැය කියන්නේ මොකක්ද? වඩු මඩුවට පිටින් ආපු ශ්‍රමිකයන්ට කරන වැඩුම් ගෙවීම. ලී වලට, ඇන වලට, තින්ත වලට, දව ආරක්ෂණ වලට යන වියදම් ටික. එහෙනම් මේව තමයි විචල්්‍ය පිරිවැය කියන්නේ. අමුද්‍රව්‍ය වලටයි ශ්‍රමික වැඩුම් ගෙවන්නයි දරන වියදම තමයි පුතේ විචල්්‍ය පිරිවැය කියන්නේ. ඉතාම වැදගත්. පළවෙනි එක ඉතාම වැදගත්. ඒක දෙවෙනි එකද? එහෙනම් ආයතනයක් ආරම්භය දරන වියදම්ද නැහැ. ඔන්න මේ බලන්නකෝ. ඔන්න මම හිතාගත්තා මම ගාමන්ට් එකක් දානවා කියලා. ඉඩම ගන්න, ගොඩනැගිලි හදන්න, සේවකයෝ බඳවා ගන්න, ඒගොල්ලෝ පුහුණු කරන්න, ප්‍රචාරය කරන්න, කළමනාකරුවන්ට වැඩුම් ගෙවන්න, ආරක්ෂණ වියදම් ස්ථාවර පිරිවැය. දැන් ගාමන්ට් එක පටන් ගන්න ඉවරයි. දැන් මට කමිස මහන්න ඕනේ. දැන් මට ඕන ශ්‍රමිකයන්ට. මට ඕන අමුද්‍රව්‍ය. එහෙනම් මේක තමයි දෙවෙනි වර දරන වියදම. අමුද්‍රව්‍ය පිරිවැයයි ශ්‍රමික වැඩුපයි. මේවට කියනවා මොන පිරිවැය කියලාද? විචල්්‍ය පිරිවැය කියලා. වඩු මඩුවක් නම් ඇන වලට, තින්ත වලට, ලී වලට, විදුලියට දරන ශ්‍රමිකයන්ට වැඩුම් ගෙවන දරන පිරිවැය. ගාමන්ට් එකක් නම් නූල් වලට, බොත්තම් වලට, රෙදි වලට මේ ශ්‍රමිකයන්ට වැඩුම් ගෙවන විදුලියට දරන පිරිවැය. නේද? අපි මෙහෙම හිතමු. ඩිපෝව වැඩ වර්ජනයක්. ඩිපෝවේ වැඩ වර්ජනයක්. එදාට ඩිපෝවට ඩීසල් වියදමක් තියෙනවද? නැහැ. ඒ බස් දුවන්නේ නැහැනේ. එදාට ඩිපෝව ටිකට්ස් වියදමක් තියෙනවද? නැහැ. එදාට ඩිපෝවේ සේවකයන්ට වැඩුම් ගෙවනවද? නැහැ.
නිෂ්පාදනයේ බිඳුව නම් මේ පිරිවේ බිඳුවයි. අපි කියමු මාස සීසුමන ආයතනය වහලා සීසුමන ආයතනයේ සේවකයන්ට වැටුප් ගෙවනවද නැහැ. අමුද්‍රව්‍ය පිරිවැයක් තියෙනවද නැහැ. විදුලි ගාස්තුවක් තියෙනවද නැහැ. නිෂ්පාදනයේ බිඳුව නම් පුතේ මේ පිරිවේ බිඳුවයි. නිෂ්පාදනය නැත්තම් මේ පිරිවැයක් නැහැ. අපි මේම කියමු. ගාමන්ට් එකක් වහලා මේ දවස් දෙකේ කොරෝනා හින්දා මොන හින්දා වහලා. එහෙමනම් ගාමන්ට් එකේ එදාට රෙදි වියදමක් තියෙනවද නැහැ. බිඳුවයි. එදාට සේවකයන්ට වැටුප් ගෙවනවද නැහැ. බිඳුවයි. එදාට නිෂ්පාදනය වෙන විදුලි බිලක් තියෙනවද නැහැ. බිඳුවයි. එදා ප්‍රවාහන වියදමක් තියෙනවද නැහැ. බිඳුවයි. මේ වියදම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ නිෂ්පාදනය අනුව. TVC රඳා පවතින මෙයා අනුව. මෙයා බිඳුව නම් පුතේ මෙයත් බිඳුවයි. නිෂ්පාදනයේ බිඳුව නම් එදාට විචාල පිරිවැයක් නැහැ. විචාල පිරිවැයක් නැහැ. කියව ගන්න. මුළු විචාල පිරිවැය අයින් වෙන්න නම් එපා. සුපිරිම කොටසක ඉන්නේ. තව සංකල්ප මේ වගේ සංකල්ප පහයි තව කියා දෙන්න තියෙන්නේ. මේ ටියුට් එකේ උගන්නලා ඉවරයි පිටු අංක 27න්. අද 25 වෙනකම් වක් කරනවා. ඊට පස්සේ අභ්‍යාස තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ මේක බ්‍රහස්පතින්ද පන්තියේ විඋත්පන්න මේ විතයන් කරන්න. අභ්‍යාස ගොඩක් තියෙනවා. අපි බලමුකෝ. විචාල පිරිවැය. නිෂ්පාදනය වෙනස් වීම සමග වෙනස් වන පිරිවැය විචාල පිරිවැය. ශ්‍රමික වැඩක් ගෙවන්නයි අමුද්‍රව්‍ය වියදමයි. මෙය සම්පූර්ණයෙන්ම තීරණය වන්නේ නිෂ්පාදන මට්ටම අනුව තියෙනවා. බාන නිෂ්පාදනයේ බිඳුව නම් මේ පිරිවැය බිඳුවයි. බාන 10 දී 100යි. 20 දී 180යි. ඒවා යන්නේ විදිහ අපට ඕනේ නැහැ. බානකෝ. කාට ඉක්මන මේකේ වක්‍රය අඳින්න. වක්‍රය අඳින්න. ගාමන්ට ගන්න කී වේදම? ගාමන්ට ගන්න කී වේදම? ඒක සකස් කරන කී වේදම? හරි මේක පේනව නේද? මෙහාට ගන්න කිව්. මෙහාට ගන්න TVC ටක් ගාලා දෙන්න. TVC. බාන්න TVC වල ලොගු මගේ තියෙන 600. මේ එක කොටුවක් 100යි කියලා උඩට ගන්න. එක කොටුවක් 100යි කියලා ගන්න. මේ පැත්තට එක කොටුවක් 10යි කියලා. එක කොටුවක් 10යි කියලා ගන්න. උඩට ගන්න එක කොටුවක් 100යි කියලා.
ඉක්මන වක්‍රය අඳින්න. බිඳුවේදී බිඳුවයි. බිඳුවේදී බිඳුවයි. 10ේදී 100යි. 20ේදී 180යි. තේදී 240යි. 40ේදී 260යි. 260යි. 50ේදී 300යි. 60ේදී 400යි. ඔන්න හෝම වක්‍රයක් එන්නේ. ඔය කැමති තැනකින් කැමති තැනකින් මෙන්න මෙහෙම කළා කොහෙන් හරි අනුක්‍රම ලකුණු කරලා පෙන්නන්න. කැමති තැනකින් ලක්ෂ දෙකක් සම්බන්ධ කරලා. ඩෙල්ටා Q මේ පෙන්නන්නේ ඩෙල්ටා TVC. මේ වක්‍රය නම් කරගන්න TVC කියලා. TVC කියලා. TVC වක්‍රය අඳගන්න හරියට අඳගන්න. වක්‍රේ බෑවුම වගේ ලකුණු කරන්න. ලක්ෂ දෙකක් හරි 3ක් හරි 4ක් හරි කමන්නේ අරන් ලකුණු කරන්න. බෑවුම ලකුණු කරන ඩෙල්ටා Q ලක්ෂ දෙකකින් ගත්තක් කමන්නේ. කාට හරි ඔක ලොකු වැඩි කියලා හිතනවා නම් මෙහෙම ගත්තක් කමන්නේ. මෙහෙම බෑවුම ලකුණු කරක් කමන්නේ ලක්ෂ දෙකකින්. ලක්ෂ මෙහෙම ගත්තක් කමන්නේ. බොහෝ විට අද මට මේක ඉවර කරන්න පුළුවන් වෙයි. හේතුව ඔබ යන වේගෙත් එක පුළුවන් වෙයි. බලන්න දැන්ටම ළමයි ගානක් අඩු වෙලා නේද? කමන්නේ ඒක දාලා ඒගොල්ලෝ බලන්න නැතව වීඩියෝ එක හරි. මේක ඉවර වෙයි සමහරට බොහෝ විට වෙයි. ඊට පස්සේ අභ්‍යාස තියෙන්නේ. බලමුකෝ අපි. දැන් මේ වක්‍රයේ වැදගත්කම ඉතා වැදගත්ව දැනගන්න ඕනේ. ඇයි මේ මූල ලක්ෂයෙන් පටන් ගන්නෙ? මේ වක්‍රයේ මූල ලක්ෂයෙන් පටන් ගන්න හේතුව නිෂ්පාදනය බිඳුවේදී විචල්්‍ය පිරිවේ බිඳුව. ඒකයි මේදී වක්‍රයේ මූල ලක්ෂයෙන් ආරම්භ වෙන්නේ නිෂ්පාදනය ශූන්‍යද TVC ශූන්‍ය වීම. හරි මේකේ බෑවුමෙන් පෙන්න පිරිවේ. ඒක අපි පස්සේ බලමු. අද බලමු. ආන්ති පිරිවේ තාම දන්නේ නැහනේ. හරි. බලන්නකෝ. එතකොට තාම අපහැදිල්ලක් තියෙනවා. තාම පොඩි අපහැදිලි ගතියක් තියෙනවා. ඊගාවත් දෙක කරාම මේ අද දවසේම විනාඩි 10ක් ඇතුළත මේක පුළුවන්. එහෙනම් විචල්්‍ය පිරිවේ කියන්නේ මොනවද? අමුද්‍රව්‍ය වලටයි ඍජු ශ්‍රමික වැඩුම් ගෙවන්න අය දරන පිරිවේ. දැන් ගාමන්ට් එකක කඩේක පන්තියක ඕන් තරක මේක දන්නවා දැන් අපි. නේද? ඩිපෝව වහලා නම් වැඩ වර්ජනයක් නම් නිෂ්පාදනය බිඳුව නම් එදාට ඩීසල් වියදමක් නැහැ. එදාට වැඩුම් ගෙවන්නේ නැහැ. එදාට ටිකට්ස් වියදමක් නැහැ. වියදම බිඳුවයි. සීසුමන වහලා හින්දා සීසුමන විචාලේ පිරිවේ බිඳුවයි. ගාමන්ට් එකක් මොනවා හරි හේතුවක් හින්දා වහලා නම් එදාට රෙදි වියදමක් නැහැ. එදාට නූල් බොත්තම් වියදමක් නැහැ. එදාට විදුලි වියදමක් නැහැ. වියදම බිඳුවයි. මෙයා නිෂ්පාදනයේ බිඳුවේදී විචාලේ පිරිවේ බිඳුවයි. නේද මේකේ ඔක්කොම තේරෙන්නේ නැහැද? යම් මට්ටමක තේරෙනවා. ඔබ මෙන්න මේක දැනගන්න ඕනේ. දැන්ට අවශ්‍ය මෙච්චරයි. ඇයි මේ වක්‍රයේ මූල ලක්ෂයෙන් පටන් ගන්නෙ?
නිෂ්පාදනය පිරිවේ බින්දුව හින්දා. මේකේ බෑවම ගැන තව කතා කරේ නෑ ඇන්ද විතරයි. ඒක ආන්තික පිරිවේදී. හරියන් අපි ඊගාවකට යන්න. මේ තියෙන 2015 ප්‍රශ්නේ ඉරි ගහන්නකෝ. දැන් උත්තර ලියන්න පුළුවන්. ටක්කල් ඉරි ගහන්න. 2005 උත්තරේ මොකද කියන්නේ? 23 වෙනි පිටුවේ තියෙන 2015 ප්‍රශ්නෙට. අනික ටක්කල් උත්තරේ දාන්න. අංක 2ද දෙකක් දාන්නේ. ඔව් අංක 2 ශූන්‍යයක් ගන්නේ අහන්නේ මේ තම දන්නේ නැතුව අංක 3. හරි මේ ප්‍රශ්නේ මම අහපු එකත් වැරදි. තව පිළිවෙල උගන්නන්න තියෙනවනේ. හරි. ඒක අතහැරලා දාන්නකෝ. යන්න ඊට 15කට මුළු පිරිවැය total cost මුළු පිරිවැය total cost කියව ගන්න කට්ටිය total cost එක TC TC කියන්නේ ඔය දෙකේ එකතුව TFC දන TVC එහෙනම් කෙටි කාලේ මුළු පිරිවැය තුළ කොටස් දෙකයි මේ දෙකේ එකතුව හරි බලන්න ගන්න ඇති හරි යන්න බලනකො මේ දෙකේ එකතුව යන්න පිටු අංක 24ට යන්න පිටු අංක 24ට යන්න ටක් ගාලා මේකේ ගන්න TC ගන්න දෙකේ එකතුව ගන්න ඉක්මන ගන්න TC ඉක්මනට TC ගන්න බින්දුවේදී TC එන්නේ 200යි 10ේදී TC එන්නේ 300යි 20ේදී TC එන්නේ 380යි 30ේදී TC එන්නේ 440යි 40ේදී TC එන්නේ 460යි 50ේදී TC එන්නේ 500යි 600යි 800යි TC මුළු පිරිවැය කියන ඔය දෙකේම එකතුව මුළු පිරිවැය කියලා කියන්නේ හොඳට අහගන්න පුතේ පොඩ්ඩක් අමාරු විදිහ අහින්න මුළු පිරිවැය කියන්නේ කිසියම් ඒකක ප්‍රමාණයක් යටතේ විචල්්‍ය පිරිවැයයි මුළු ස්ථාර පිරිවැය දෙකේම එකතුව තමයි මුළු පිරිවැය කියන්නේ මේ දෙකේ එකතුව අපි දැන් ගත්තා ඔය ප්‍රස්ථාර සටහනේ ඔබ හරියට අඳින්න ඔය වක්‍ර තුනම මෙහාට ගන්න TFC TVC TC වක්‍ර තුනම අඳින්න මෙහෙ නම් කරන්න 10 20 30 40 කියලා මෙහෙ 100 නම් කරන්න වක්‍ර තුනම අඳින්න වක්‍ර තුනේම එකේ අඳින්න
ඉස්සලම TFC අඳින ලේසි වක්‍රේ මේ TFC ඊට පස්සේ TC අඳින බිඳුවේදී බිඳුවයි 100දී 10දී 100යි ඊගාට 180යි එකසිය තියේදී 240යි දෙසිය හතලියයි අහතලියේදී 260යි පහේදී 300යි ඊගාට 400යි ඔහොම වක්‍රයක් එන්නේ කවුද TVC ඊට පස්සේ TCත් අඳින්න බිඳුවේදී 200යි 10දී 300යි 20දී 380යි තිහේදී 440යි පනහැදී 500යි 40දී 460යි TC 500යි හරි නේද එතකොට බලන්න ඉතාම වැදගත් මේක ඉතාම වැදගත් මෙතන ලියන්න TC සමානයි TFC ධන TVC TVC TC සමානයි TFC ධන TVC එම ලියන්න හරි මේක ඇඳලා ඉවරයිනේ මේක ඇඳලා ඉවරයි නේද මේ බලන්නකෝ මේ පුදුම කර්මයක් කියන්නේ මේ වැදගත්ම කොටස කරන දවස්නේ අඩුම ළමයි ඉන්නේ අද කිනේ 48යි දැන් ඉන්නේ නේද පන්ති ගණන් හිතෙන්නෙත් නැහැ මේ මන් දන්නේ ඒ පාප කර්මයට හේතුව මොකද්ද කියලා මේ බලනකොට ඊටාම වැදගත් මේක ඊටා වැදගත් මේ කියන එක මේක මේ TC වක්‍රය සකස් වෙලා තියෙන මේ වක්‍ර දෙකේ එකතුවෙන් අනේ පුතේ හොඳ අවධානයෙන් ඉන්න TC සමානයි TFC ධන TVC TC සමානයි TFC ධන TVC මේක පේනවද බලන්න
සර් ඇහෙන්නේ දැන් ඇහෙනවද බලන්න? දැන් බලන්න ඇහෙනවද? අර දැන් ඇහෙනව නේද පුතේ? ඔව් සර් හරි. මෙවන්න TC සමානයි TFC ධන TVC. ඒ කැඩි කැඩි හරි එහෙනවනම් එහෙම කියන්න ටක් ගාලා වැට්ටයින් කරන්න ඕනේ. TC සමානයි TFC ධන TVC. එතන මේ වක්‍රය සකස් වෙලා තියෙන්නේ මේ දෙකේම එකතුවෙන්. මේ දෙක එකතු වෙලා තමයි මේක සකස් වෙලා තියෙන්නේ. එහෙනම් යම් වෙලාවක TC වක්‍රයෙන් TVC අඩු කරොත් ලැබෙන්න ඕන TFC. ඒ කියන්නේ මේ තේරුම් ගන්න කියන එක. මේ වක්‍රයෙන් මේ වක්‍රය අඩු කරොත් ලැබෙන්න ඕන මෙයා. තවත් සුද්ධ සිංහලෙන් කිව්වොත් මෙයාගේ අගේ අඩු කරාම ලැබෙන්න ඕන 200. මෙයා 200 නේ. මේ ඕනම තැනක මේ වක්‍ර දෙක අතර පරතරය මේ වක්‍රයේ මේක අතර පරතරය සමාන වෙන්න ඕන කාටද? TFC. මම මෙහෙම කළා කෙලින් ඉරක් ඇන්දොත් මේක ඉර කෙලින් නම් මෙන්න මේ පරතරය සමාන වෙන්න ඕන TFCට. TFC අඳ ගන්න ඕන තැනකින් මේ මෙතන ගත්තත් එහෙමනේ. මේ දෙක අතර පරතරය 200යි. මේ දෙක අතර පරතරය 200යි. මේ දෙක අතර පරතරය හැමතැනම 200ට සමාන වෙන්න ඕනේ. මේව නාගන්න TFC කියලා. TFC. දැන් මෙහෙම මතයක ඉන්න එපා සර්ව පන්ති බඩ ගත්තාම ආයි කරනවනේ කියලා. ඒ කරන්නේත් ඔන්ලයින්ම තමයි ඈ. මේවා ආයි පන්ති කරන්න බෑ පුතේ. ඕගොල්ලෝ මේ මගේ ඉලක්කය 2022 දී A level විභාගයට ගෙනියන එක. නැතුව මේ මොඩි චුන් දෙන එක නෙමෙයි. මේවා ආයි පන්ති කරගෙන ඉන්න බෑ. බෑද කියමුද? එන්න බැරි විච්චයට අතලේ පන්තියක් දාලා කරනවා. ඒක එතෙන්ට ඒ ලෙස් එක හවෙන්න එපා. මේ බහැදලුව මේ මං කියන මේවා ආයි පන්ති කරගෙන ඉන්න වෙලාවක් නැහැ. ඕගොල්ලෝ ඒ ගමන ඔන්ලයින් එන්න ළමයි ඉන්නවනේ. ඊට එතෙන් දැන් ඉස්සරහ කරන්න යනවා මිසක් අරවා කරන්න වෙලාවක් නැහැ. තා මාස කිහිපෙ විභාගයට තින්නේ. එනේද මේ එහෙම ලෑස්ති වෙන්න එපා. මේක අනිවාර්යයෙන්ම මම ඒ ළමයි වෙනින් පන්තියක් කරනවා. සතියේ දවස් දෙකක් විතර දාලා ගෙන්නලා කරනවා. ඉතින් එතන ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඉතින් මේක කොහොමද අල්ලා ගන්න? මේ බාන මොකද කිව්වේ කියලා. ඒතර මේ දෙක මේ TFC දන TV එහෙනම් නැවත වතාවක් අහගන්න මේ වක්‍රය සහ මේ වක්‍රය දෙක එකතු වෙලා තමයි මෙයා සකස් වෙලා තියෙන්නේ. එහෙනම් යම් වෙලාවක මෙයාගෙන් මෙයා අඩු කරොත් ලැබෙන්නේ කවුද? TFC. මේ දෙක අතර පරතරය සමානයි TFCට. මේ වක්‍රය හා සම්බන්ධ මේ වක්‍ර තුන හා සම්බන්ධ කරුණු 6ක් තියෙනවා. එක දැන් ඔය කියපු එක. දැන් එකෝක මේ වක්‍ර දෙකේ එකතුවෙන් තමයි මෙයා සකස් වෙන්නේ. එහෙනම් මෙයයි මේ අතර ඕනම තැනක පරතරය TFCට. මේ ඕනම තැනක උස සමාන වෙන්න ඕනේ TFC. අනේ දෙක ඇයි මේ වක්‍රය TVC මූල ලක්ෂයෙන් පටන් ගන්නෙ? මූල ලක්ෂයෙන් පටන් ගන්නෙ නිෂ්පාදනය බිඳුවේදී TVC ගියාගේ බිඳුව ඉඳලා ඒකනේ දිහා බලන්න. අංග 3 ඇයි මේ TFC TVC එකම තැනින් පටන් ගන්නෙ? මේ අමුතු දිශාවකට පාඩම යන්නේ. ඉතින් හොඳට බලා ගන්න මේක. මේ වක්‍ර දෙක එකම තැනකින් පටන් ගන්නවා. කවුද? TFC සහ TC එකම තැනකින් පටන් ගන්නේ. නිෂ්පාදනය බිඳුවේදී TC 200යි TFC 200 හින්දා. ඉතා වැදගත් තුන්වෙනි කරුණ.
මේවා ආයි අද මේ තව ටිකකින් මේ වීඩියෝ එක දානවා. මේක පේනවද බලන්න මෙතන පේනව නේද? Q TFC TVC TC බාන නිෂ්පාදනය බිඳුවේදී මෙයා 200යි මෙයා බිඳුවයි එහෙනම් මෙයා 200යි. නිෂ්පාදනයේ බිඳුවේදී මේ දෙකේ මාගේ සමානයි. මෙයා බිඳුවේ හින්දා. TC සමානයි TFC දන TVC. නිෂ්පාදනයේ බිඳුවේදී මෙයා බිඳුවයි. එතෙන්දි TC සමානයි TFC. බාන ලේඛනයේදී හැ. බාන මේ ලේඛනයේදී හැ. නිෂ්පාදනය බිඳුවේදී TFC 200යි TC 200යි. නිෂ්පාදනයේ බිඳුවේදී මේ දෙන්නගේ අගේ සමානයි. ඉතින් වක්‍ර දෙකම එකම තැනකින් පටන් ගන්නවා. වක්‍ර දෙකම එකම තැනකින් පටන් ගන්නවා. අංක 3. අංක 1 මේ දෙක අතර පරතරය සමානයි TFCට. අංක 2 මේ වක්‍රයයි මූල ලක්ෂයෙන් පටන් ගන්නේ. නිෂ්පාදනය බිඳුවේදී TVC බිඳුව හින්දා. විචාර බෙදේ බිඳුව හින්දා. 3 නිෂ්පාදනය බිඳුවේදී මේ දෙන්නගේම අගේ සමානයි. ඒක දෙන්නම පටන් ගන්න එකම තැනින්. බිඳුවේදී මෙයත් 200යි මෙයත් 200යි. ඒකට හේතුව මෙයා බිඳුව වීම. නිෂ්පාදනය බිඳුවේදී මෙයාගේ අගේ සමානයි. බලන්න ඕනම තැනක මේ වක්‍රයේ බෑවුමයි මේ වක්‍රයේ බෑවුමයි ගන්න සමානයි. වක්‍ර දෙකේ බෑවුම් දෙක සමානයි. TC වක්‍රයේ බෑවුමයි TVC වක්‍රයේ බෑවුමයි ඕනෑම ලක්ෂයක් අතර පරතරය සමානයි. බාන කියපු 4 වෙනි කරුණ. ඕකෙන් අද මේ ඉවර නෑ විනාඩියක් අහගන්න. මේ වක්‍ර දෙක තුන ඇන්දවීමේ විශේෂ කරුණු 6ක් තියෙනවා. 1 මේ දෙන්න අතර පරතරයේ TFC සමයි කතා කරන්නේ. 2 මෙයා මූල ලක්ෂයෙන් පටන් ගන්න හේතු දන්නවා. 3 මේ දෙන්න නිෂ්පාදන බිඳුව දෙන්නගේම අගේ සමානයි. 4 මෙයාගේ ඕනම ලක්ෂ දෙකකට 20ත් 30ත් අතර මෙයාගේ බෑවුමයි සමානයි. 10ත් 20ත් අතර මෙයාගේ බෑවුමයි සමානයි. බලා ගන්න උඩ ලේඛනේ මේ ලේඛනේ බලා ගන්න. මොකද කියන්නේ? B සමානයි ඩෙල්ටා TVC බෙදීම ඩෙල්ටා Q මේ TVC වක්‍රයේ බෑවුම. B සමානයි ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q මේ පිරිවේ වක්‍රයේ බෑවුම. හරිනේ? මේ බලන්න බිඳුවත් 10ත් 20ත් අතර 10ත් 20ත් අතර ඩෙල්ටා Q 10යි. මේකේ ඩෙල්ටා Q 10යි. බිඳුව මෙතන ඩෙල්ටා TVC කීයද? ඩෙල්ටා TVC 10ත් 20ත් අතර 80යි. මෙයත් 80යි. හැමතැනම මෙයාගේ බෑවුමයි සමයි. මෙතෙන්දි මෙයාගේ බෑවුමත් 8යි මෙතන බෑවුමත් 8යි. බලන්න. ඊගාවට වෙන ලක්ෂයක් ගන්න. ඔබ බලන්න ඔය ලේඛනේ 30ත් 40ත් අතර ලේඛනේ බලන්නකෝ. ලේඛනේ 30ත් 40ත් අතර බලන්නකෝ. 30ත් 40ත් අතර ඩෙල්ටා Q 10යි. ඩෙල්ටා Q 10යි 30ත් 40ත් අතර. ඩෙල්ටා TVC කීයද? 40යි. මෙයත් 40යි. ඩෙල්ටා TC 40යි. බෑවුම් දෙක සමානයි. එහෙනම් ඒ කරුණ ටික මෙතන තියෙනවා කියව ගන්න කට්ටිය. TC වක්‍රයේ සිරස් අතර කියන එක අයින් කරන්න. කපන්න. TC වක්‍රයේ සිරස් අක්ෂයෙන් ආරම්භ වීමට හේතුව නිෂ්පාදනයේ බිඳුවද මුළු පිරිවේ පැවතීම නිසාය. TC වක්‍රයේ සිරස් අක්ෂයෙන් ආරම්භ අතර කියන වචනේ ටෙබෙක්ස් කරන්න. TC වක්‍රයේ සිරස් අක්ෂයෙන් ආරම්භ වීමට හේතුව නිෂ්පාදනයේ ශූන්‍යවද මුළු පිරිවේ පැවතීම නිසාය.
නිෂ්පාදනයේ බිඳුවේ TC සමානයි TFC. වක්‍ර දෙකේම ලක්ෂණ ආරම්භ වෙනවා. TC වක්‍රයේ බෑම සහ TC වක්‍රයේ බෑම එකට සමාන වෙනවා. ඕනෑම නිෂ්පාදනයේ TC සහ TVC අතර පරතරය TFC ට සමාන වෙනවා. ඔබ මේක අඳලා පෙන්නන්න මේක මෙන්න මේක. TFC එක දාගන්න. ඔබ මෙන්න මේ අභ්‍යාසය කරන්න. කරලා මේකේ වක්‍ර ටික අඳින්න. මේ අභ්‍යාසය මේක උඩ ලැගගෙන බලන්න කරන්න. එතකොට වක්‍රය අඳ අපි දැන් ලබන සතියේ මෙච්චරයි කරන්න තියෙන්නේ මේ 1යි 2යි පිළිවෙල මෙතනින් ඉවරයි 27න් ඉවරයි. අර ටියුට් එක අරන් තියාගන්න මම දැන් ටියුට් එක වල තියෙන මේ සතියේ කටිම ටියුට් එක ගන්න. දැන් ඊගා සතියේ අපිට ඒක ඕන වෙනවා. ඒකයි මම කිව්වේ ඈ. හරියට අරන් තියාගන්න. හරියට නම් ජය වේවා අපි නැත කරමු.